ආයිබෝන් ළමයි. පුතේ හැමෝටම ඇහෙනව නේද? හරි. පුතේ පොඩ්ඩක් ඇහෙනව නම් හැමෝටම පැහැදිලිව yes කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඇහෙනවද හැමෝටම? ඇහෙනවා. හරි. ළමයි තාම අඩුයි නේද? තාම 10ක් වගේ ජොයින් වෙලා ඉන්නේ. හරි. කමන්නේ අපි ස්ටාර්ට් කරමු පුතේ නැත්තම් වෙලාව අපරාධ මම විනාඩි 5ක් විතර බැලුවා. වෙලාව අමතක කරගන්න එපා පුතේ අනිවාර්යයෙන්ම සෙනසුරාදා එකට පන්තිය තියෙනවා. ඒක වෙලාව වෙනස් වෙන්නේ නැහැ. දැන් 10 වසරට යද්දි තමයි ආයි වෙලාව වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ. මොකද අලුත් ටයිම් ටේබල් හැදෙද්දි පුතේ දැන් සෙනසුරාදා වෙලාව ගොඩක් වෙලාවට ක්‍රෑෂ් වෙනවා. ඒ කියන්නේ මේන් සබ්ජෙක්ට් වලට අපිට වෙලාව දෙන්න වෙනවා. මොකද අපි බකට් සබ්ජෙක්ට් එකක් ඉඳලා ගොඩක් වෙලාවට ළමයි මට පොඩ්ඩක් කියන්න අපිට ඉරිදා ඔකටට පන්ති දිනවද? ඉරිදා 3-5 වගේ ඉස්සරහට දැන් වෙලාවක් දාද්දි අපි කතා කරගන්න වෙනවා වෙලාවක් 10 වසරට. ඉරිදා පුළුවන්ද? ක්ලාස් තියෙනවද? පුළුවන්. ඔව්. බලමු පුතේ අපි මේ වෙලාවම පුළුවන් වුණොත් දිගටම මේ වෙලාව තියෙනවා. අනිත් පන්ති ක්‍රෑෂ් වුණොත් තමයි අපිට වෙලාව වෙනස් කරන්න වෙන්නේ. අපි ඒක බලමු ඉස්සරහට තීරණය කරමු. ගොඩක් වෙලාවට මං හිතන්නේ පුතේ අපිට සෙනසුරාදා වෙලාව ගන්න වෙන්නේ නැහැ. ගොඩක් පන්ති වැටිලා තියෙනවා මේන් සබ්ජෙක්ට්. සෙනසුරාදා තමයි තියෙන්නේ. ඒකින්ද තමයි අපිට 10 වසරට යද්දි වෙන වෙලාවක් දෙන්න වෙන්නේ. අපි බලමු තව වෙලා දෙකක් දෙන්න මං දවස් දෙකක වගේ පන්තිය හිම වුණොත් දාන්නම්. අපි ටයිම් දෙකක පන්තිය කරමු. එකක් අපේ ෆිසිකල් පන්තිය විදිහට යන එක සහ අපේ ඔන්ලයින් හරහා එන දරුවන්ට වෙනම වෙලාවක් දෙමු අපි රෑ වෙලාවක. එතකොට ඔකට අපේ ෆිසිකල් පන්තියට එන්න බැරි වුණත් ඔන්ලයින් පන්තියට හරිය එන්න පුළුවන්. දිගටම පුතේ ඔන්ලයින් පන්තියක් යනවා. ඒක නවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම දිගටම ඔන්ලයින් එකක් අපි කරනවා. හරි. අපි අද තියෙන්නේ ජාලකරණය ගැන කතා කරන්න. මොකද මේ ජාලයක් කියන්නේ අපිට ඔන්න ටික තමයි අද කතා කරන්න තියෙන ටියුට් එකේ. හරි මම ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්නම්. හරි. ඔන්න පුතේ අපි ගිය සතියේ කතා කරා අපි ජාලකරණය කරද්දී ඒක මේ ඊට කලින් අපි දැනගන්න ඕනේ sannivedanaya කරන්න කොහොමද කියලා. ජාලකරණය කරන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද? sannivedanaya කරන්න කොහොමද කියලා මිනිස්සු. අපි කතා කරා sannivedanaya කරන්නේ කොහොමද? sannivedana ඕන දේවල් මොනවද කියලා අපි කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ sannivedana වෙන ආකාර තුනක් තියෙනවා කියලා අපි කතා කරා. ඒකපත, අර්ධ දීපත සහ පූර්ණ දීපත කියලා. ඒතකොට ඒකපතේදී වෙන්නේ හැම වෙලාවෙම දත්ත ගමන් කරන්නේ එක් දිශාවකට පමණයි කියලා කිව්වා. උදාහරණයක් විදිහට අපිට චන්ද්‍රිකාවල ඉඳන් අපිට සිග්නල් ලබා දෙනවා අපේ ටීවී නාලිකාව වලට. ඒතර එන සිග්නල් එක අපිට ලැබෙන්නේ මේ පැත්තෙන් ඉඳන් පල්ලෙහාට විතරයි. අපිට බෑ චන්ද්‍රිකාවකට පණිවිඩයක් යවන්න. ඒකට තමයි අපි කිව්වේ ඒකපත කියලා. ඒතර රූපවාහිනිය හොඳම උදාහරණයක්. අර්ධ දීපත. අර්ධ දීපත කිව්වේ
දෙපැත්තටම දත්ත sannivedana වෙනවා. හැබැයි එකම අවස්ථාවේදී දෙදිශාවටම දත්ත sannivedana කිරීමේ හැකියාවක් නැහැ කියලා අපි කතා කරා. එතකොට එක් අවස්ථාවේදී එක පැත්තකට විතරයි. walkie talkie එකේ දැකලා ඇති. පොලිසිය වල හමුදා වල තියෙනවා. එතකොට එක්කෙනෙක් කතා කරලා ඉවරලා ඕවර් කියලා තමයි අනිත් එක්කෙනා ඊට පස්සේ බටන් එක ඔබලා ආයි ඒකට පිළිතුර ලබා දෙන්නේ. එතකොට ඒක දෙදිශාවට තමයි යන්නේ. එකම වෙලාවෙ එක බෑ. දෙපැත්තටම පුළුවන්. හැබැයි same time එකම වෙලාවෙ ඒ දේ කරන්න බෑ. ඊට පස්සේ පූර්ණ දීපත. පූර්ණ දීපතයේදී අපිට එකම වෙලාවෙ දෙන්නට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ජංගම දුරකථන වලින් බාන දුරකථන සංවාද අපිට එකම වෙලාවෙ දෙන්නටම කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කතා කරොත් දෙන්නටම දෙන්න කියන දේවල් පැහැදිලි නැති වෙනවා. මොකද දෙන්න කියන එකම දෙපැත්තට ඇහෙනවා. අපිට කියන්න එක ප්‍රශ්නයක් නෑ පුතේ. එතකොට පූර්ණ දෙවිපත කියන්නේ දත්ත දෙපැත්තටම එකම වෙලාවේ පවා ගමන් කරන ඒවට අපි කියනවා පූර්ණ දිවිපත කියලා. ඊට පස්සේ අපි එදා කතා කරා පරිගණක ජාලයක් කියන්නේ මොකද්ද කියලා. මම කිව්වා ජාලයක් කියන්නේ මොකද්ද? පරිගණක දෙකක් හරි ඊට වැඩි ගණනක් හරි එකිනෙකට සම්බන්ධ කරලා බද්ධ කරලා හදලා තියෙන පරිගණක කිහිපයක එකතුවකට අපි කිව්වා පරිගණක ජාලයක් කියලා. ඒතකොට මේ වගේ ජාල ලෝක පුරා විසිරීලා තියෙනවා. ඒතකොට ඒ වගේ ජාල 100 ගණනක් මිලියන ගණනක් එකතු වෙලා ලෝකේ තියෙන ලොකුම ජාලයක් හැදිලා තියෙනවා. මම කිව්වා ලෝකේ තියෙන ලොකුම ජාලය තමයි අන්තර්ජාලය කියලා. අපි මේව ගැන කතා කරා මතක ඇති. ඊට පස්සේ අපි ජාලයක තියෙන වාසි ගැන කතා කරා. මේක කියනවා අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකියවීම. ඒ කියන්නේ පුතේ ජාලයක් හරහා අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඒ කියන්නේ අපිට රවුටර් 100ක් ඕනේ නැහැ පරිගණක 100ක් තියෙන ජාලයක් වුණොත්. එක රවුටරයක් තිබ්බොත් හොඳ ස්පීඩ් රවුටරයක් අපිට ඔක්කොම එකපාර ලොග් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ දුඩාංග මෘදුකාංග පොදුවේ පරිහරණය කරන්න පුළුවන් කියලා කිව්වා. අපි මේවා කතා කරලා තියෙන්නේ. ඒක දාලා තියෙන ඉමේජ් එක පෙන්නන්නේ හරි. අපි පොඩ්ඩක් පිටිපස්සට එමු. පුතේ පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. ප්‍රසන්ටේෂන් එක මම ක්ලෝස් කරලා ආයි පාරක් දාන්නම්. ළමයි ගිය සතියේ රෙකෝඩින් එක නම් මට දෙන්න විදියක් නැහැ. ළමයි අහලා තිබ්බා මැසේජ් එකක් දාලා. පුතේ ගිය පාර රෙකෝඩින් එක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා රෙකෝඩ් වෙලා නැහැ. ඒක මටත් හිතා ගන්න බැහැ එහෙම උනේ කියලා. ගිය පාර රෙකෝඩින් එකේ තප්පර ගානක වීඩියෝ එකක් විතරයි තියෙන්නේ රෙකෝඩ් වෙලා නැහැ. ඒකින්ද ගිය සතියේ රෙකෝඩින් එක පුතේ දෙන්න විදියක් නැහැ. බය වෙන්න එපා අපි මේ ටික නැවත 10 වසරේදී ගන්නනවා පුතේ මේ පාඩම් ටික. හරිද? ඒකින්ද මේ දැන් අර මූලික දැනුම දෙනවා. ආයි 10 වසරේදී මේව නැවත මතක් කරලා මුලින් ඉඳන් ලස්සනට කියලා දෙනවා කියනද ඒව ගැන කිසිම බයවීමක් තියාගන්න එපා. දැන් පාඩම් මිස් වුණාට ඒ ටික නැවත ඔය කට්ටියට ඉතාමත් පැහැදිලිව තව ඒකට ධාරණය වෙනවා හොඳට. ඒ ටික මම නැවත කියලා දෙනවා අනිවාර්යයෙන්ම. හරි. පුතේ මේක ෂෙයා වෙලා තියෙන්නේ. ෂෙයා වෙලා නම් yes කියලා එක මෙසේජ් එකක් දාන්න කවුරු හරි. ඔව් සර්. ෂෙයා වෙලා තියෙනවා. හරි පුතේ thank you. හරි පුතාලා දැකලා ඇති අපි සාමාන්‍ය වතුර වීදුරුවකට මොනවා හරි සායම් බින්දුවක් දැම්මොත් ඒක වතුර පුරා විහිදෙලා යනවනේ.
ඒතර ඒක විහිදලා යනවා මොකක් කරාද විහිදෙන්නේ? ඒ වතුර නිල් පාට වෙන්නේ කොහොමද? එක තැනකට විතරක් බිඳුව වැටෙනවම. මොකක්ද ඒ වෙන්නේ? ඒතර අපි සෙන්ට් එකක් අරන් බලන්න. සෙන්ට් එක අරන් කොහේ හරි ගියේ එක තැනකට ගහලා යනවා යා. හැබැයි ටික වෙලාවක් යද්දි අපිට ළඟට එනවා සෙන්ට් එකක් ගහලා දිනවා කියලා සුවඳක්. ඒතර ඒ කොහොමද ඒක වෙන්නේ? සෙන්ට් එකේ සුවඳ කොහොමද අපිට දැනෙන්නේ? මොනවා හරහාද? විද්‍යාවේදී කියලා දෙනවා. මොකක්ද ඒකට කියන වචනේ? මතක නැද්ද කාටවත්? හරි අපි ඒකට කියනවා පුතේ විසරණය වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අර දැන් අපි සෙන්ටර් එක ගහුවම වාතය හරහා එක තැනක ඉඳන් ඒවා අපිට විසරණය වෙලා අපි ළඟට එනවා. දැන් ජලයේත් එහෙම තමයි. ජලයට අපි මොනවා හරි වතුර බින්දුවට මොනවා හරි දෙයක් දැම්ම ගමන් ඒකේ තියෙන පාට ජලය පුරා විසිරී යනවා. විසරණය වෙලා යනවා. ඒතර මාධ්‍ය ජලයේ විදියට යනවා. දැන් මේකේ නම් මාධ්‍ය වෙන්නේ වාතය. වාතය කියන මාධ්‍ය අපිට පේන්න තියනවද? නැහැ. වාතය අපිට මෙහෙම අල්ලන්න බෑ පුතේ. හැබැයි ජලය නම් අතර ගත්තොත් අපිට අතේ රැඳිලා හරි තියෙනවා. අපිට හැබැයි මෙහෙම අල්ලලා මේ තියෙන වාතය කියලා අපිට පොඩ්ඩක් අතර ගන්න පුළුවන්ද? බෑ. ඔයාලට නිකන් කොහේ හරි පුරවන් යන්න පුළුවන් දෙයක්ද වාතය? එහෙම පුරවන්න බෑනේ. නිකන් අපිට ඕන බැලුම් බෝලයකට පුරවන්න පුළුවන්. හැබැයි ඒක පුරවලා අල්ලන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි පුතේ වාතය කියන්නේ. අපිට ඒක නැවත බැලුම් බෝලෙන් එළියට ගද්දි වාතය මෙන්න මම වාතය ඇල්ලුවා කියලා අල්ලන්න බෑ. හැබැයි ජලය නම් බෝතලයකට පිරවුවොත් අපිට අතින් අල්ලන්න පුළුවන්. එතන පේනවා ඇති මෙතන මාධ්‍ය දෙකක් තියෙනවා. මොනවද මාධ්‍ය දෙක? කාටද තේරෙන්නේ මොකද්ද මාධ්‍ය දෙක? තමයි බය වෙන්න එපා කතා කරමු. කතා කරනවා නම් හොඳයි. පන්ති එක කතා කරන්න ඕනේ බය නැතුව. අපි කතා කරලා ඉගෙන ගමු. මොනවද මාධ්‍ය දෙක? ජලයයි වායුවයි. ඔව් ජලයයි වායුවයි. ඒකට තේරෙනවා ඇති එක මාධ්‍යයක් අපිට අල්ලන්න පුළුවන් අනිත් මාධ්‍ය අපිට අල්ලන්න බෑ. අපි ඒකට කියන වචනයක් නියමු මාධ්‍ය සහ නියමු නොවන මාධ්‍ය. පුතේ මම මේ වචනේ දැම්මේ 10 වසරේ තියෙන වචනේම දැන් මම මේ ටියුට් එකේ දාලා තියෙන්නේ හැබැයි මං රැහන් සහිත ක්‍රමය සහ රැහන් රහිත ක්‍රමය කියලා. ඒතර මේකේ හරිම වචනේ තමයි නියමු මාධ්‍ය guided media and unguided media. එතකොට guided media කියන්නේ අපිට නියමු මාධ්‍ය. එතකොට unguided media කියන්නේ wireless නියමු නොවන. එතකොට මේකේ ඔය කට්ටියට දැන් 9 වසරේදී කියලා දෙන්නේ අපි ඒක රැහන් සහිත ක්‍රමය සහ රැහන් රහිත ක්‍රමයේ විදියට. එතකොට guided media නියමු මාධ්‍ය කියන්නේ රැහන් සහිත. ඒකේ පුතේ රැහන් තියෙනවා. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. වයර් එකක් මොනවා හරි හිතන්නකෝ වයර් එකක් අපිට අතින් අල්ලන්න පුළුවන්. ඒතර අර ජලය වගේ තමයි. එතකොට අනිත් මාධ්‍ය නියමු නොවන මාධ්‍ය. නියමු නොවන මාධ්‍ය අපිට අතින් අල්ලන්න බෑ. Wi-Fi signal, microwaves, radio signals ඒවා අපිට අතින් ඇල්ලෙන්නේ නැහැ. අදෝරක්ත කිරණ, infrared ඒවා අපිට අල්ලන්න බෑ පුතේ මෙන්න අදෝරක්ත කිරණයක් යනවා මං අල්ලනවා කියලා අල්ලන්න බෑ. ඔයාගේ කන ළඟින් රේඩියෝ තරංග ඕන තරම් යනවා. ඔයාලට ඇහෙනවද ගාලා? එහෙම ඇහෙන්නේ නැහැ පුතේ. රේඩියෝ තරංග අපිට ඕන තරම් අපේ ඇඟ හරහා මේ වාතය හරහා ඕන තරම් ගමන් කරනවා. අපිට රේඩියෝ එකට සිග්නල් එන්නේ එහෙමනේ. අපිට එතකොට ඔය Wi-Fi සිග්නල්ස් යනවා අපිට පේන්නේ නැහැ Wi-Fi යනවා ඒ දිගේ ඉන්ටර්නෙට් අපිට සේවාවක පේනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ වුණාට හැබැයි ඒවා රහත් අපි සම්ප්‍රේෂණය කරනවා දත්ත sannivedanaya කිරීමට අපි වයර්ලස් සහ වයර් කියන ක්‍රම දෙකම භාවිතා කරනවා. එතකොට මෙන්න මේ නියම මාධ්‍යයට තේ කොටස් තුනක් තියෙනවා. ඇඹරුම් කම්බි කියලා જાතියක් තියෙනවා. ඒවා පුතේ කම්බි අපි මේව ඉස්සරහට මම ගොඩාක් පැහැදිලි කරන්නම්. දැනට නිකන් මේව තියෙනවා කියලා දැනගන්න. අපි ඒකට කියනවා twisted pair කියලා. ඒක වර්ග දෙකක් තියෙනවා. UTP සහ STP කියලා. 10 වසරේදී මම මේ ටික පැහැදිලිව කියලා දෙන්නම්. දැනට මේ 10 වසරේ මේ ඉගෙන ගන්න තියෙන මේව තමයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා මම මේ පැහැදිලි කරන්නේ. හරිද? 10 වසරේදී පුතේ මේ ඉගෙන ගන්න තියෙන පාඩමක කොටසක් තමයි මම ඔය ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙන්නේ. ටියුට් එකේ තියෙන ඔය කට්ටියට 9 වසරට අදාළ ටික විතරයි. ඒතර අපි ඒක යටතේ කොටස් දෙකක් ඉගෙන ගන්නවා. නොඇසුණු කම්බි යුගල සහ වැසුණු කම්බි යුගල කියලා වර්ග දෙකක්. ඒතර තේරෙනවා ඇති එකක් කම්බි ඇතුලේ යන කම්බිය මොකක් හරි වැහිලා නැති කතාවක් කියනවා. අනිත් එක කියනවා ඇතුලේ යන කම්බියත් වැහිලා තියෙන කතාවක් කියනවා. ඒවා යන්නේ මොනවද? ඇම්බරිලා වගේලු යන්නේ. ඇම්බරුම් කම්බි. වචනවල තේරුම අපි නිකන් දැනට දැනගමු. නිකන් ඇම්බරුම් කම්බි කියන්නේ වයර් එකට ඇතුලේ යන්නේ ඇම්බරිලා. අන්න ඒ වගේ. ඊළඟ එක සමෝක්ෂකයෝ. coaxial cable. අපි හැමෝම දැකලා තියෙනවා coaxial cable නම්. අපේ ඇන්ටනා වයර් වල යන්නේ coaxial cable එකක් තියෙන්නේ. ඒක හැමෝම දැකලා තියෙනවා. ඒක මැද යනවා මොකද්ද? තඹ
කූරක් වගේ එකක් යනවා. දැකලා නැද්ද? දැකලා තියෙනව නේද? ගෑල් ළමයි පිරි ළමයි කියලා ભેදයක් නැහැ. මං හිතන්නේ කොඇක්සියල් කේබල් නම් හැමෝම දැකලා තියෙනවා. කොඇක්සියල් කේබල් එකක් ගෙවල් වල හැමෝගෙම දැකලා ඇති ගැලවිලා තියෙන වෙලාවක. ඒක මැදින් යනවා තඹ පොඩ්ඩෙන් ළමයි මම වතුර උගුරක් බීලා ඉන්න විනාඩියක් දෙන්න. හරි. කොඇක්සියල් කේබල් වල තඹ කූරක් යනවා මැදින්. ඊට අමතරව ඒක උඩින් යනවා වෙනම ප්ලාස්ටික් ආවරණයක්. ඒක උඩින් තමයි ආයේ නැවත කෙඳි කෙඳි වගේ જાතියක් යන්නේ. ඊට පස්සේ ඒක හොඳට ඊයන් කොලයකින් වගේ ඔතලා තියෙනවා දැකලා ඇති පුතාලා. ඒතර ඕවට තමයි අපි කියන්නේ සමෝක්ෂක කේබල්. කොඇක්සියල් කේබල්ස් කියලා කියන්නේ ඒ වලට. ඊට පස්සේ ප්‍රකාශ තන්තු. අපිට වේගෙන්ම අන්තර්ජාල සේවා සපයන්නේ මෙන්න මේ ෆයිබර් ඔප්ටික් කරහා. අපි ඉස්සරහට මේව ඉගෙන ගමු හිමීට එකින් එක මේ ෆයිබර් ඔප්ටික් කියන්නේ මොනවද? ඊට පස්සේ ඇඹරුම් කම්බියු වල කියන්නේ මොනවද? අපි මේව 10 වසරේදී පුතේ ඉගෙන ගන්නවා. ඒකින්ද මම දැනට ලොකු විස්තර දෙන්නේ අපි දැනට පුංචිට දැනගමු මේවා ගැන. එතකොට මෙතනින් අපිට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වේගවත්ම ක්‍රමයේ තියෙන්නේ ප්‍රකාශ තන්තු හරහා. ලෝකේ පුතේ වේගයෙන්ම දත්ත sannivedanaya කරන්න අන්තර්ජාල සේවා සපයන්න තියෙන ක්‍රම අතර ප්‍රධාන ස්ථානයක් ගන්නවා මේ ෆයිබර් ඔප්ටික් කියන ඒවා. එක රටක ඉඳන් අපේ රටට අන්තර්ජාල සේවා සපයන්නේ වේගවත්ම ක්‍රමය තමයි ෆයිබර් ඔප්ටික් කියලා කියන්නේ. ෆයිබර් ඔප්ටික් කරා තමයි රටකින් රටකට අන්තර්ජාල සේවා සපයන වේගවත්ම ක්‍රමවේදය තියෙන්නේ. හරි. ඊට පස්සේ නියම නොවන මාධ්‍ය ගත්තම අපිට අතින් අල්ලන්න බැරි දේවල් ගත්තම ඒකේ තියෙනවා රේඩියෝ තරංග. ඒ කියන්නේ අපිට රේඩියෝ සිග්නල්ස් එන්නේ. ඒවට තමයි අපි කියන්නේ විදුලි ගුවන් විදුලි තරංග කියලා. ඊට පස්සේ ඊළඟ එක ශුද්‍ර තරංග මයික්‍රෝවේව්ස්. අහලා ඇති මයික්‍රෝවේව්ස් අවන් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මයික්‍රෝ ශුද්‍ර තරංග හරහා අපිට ආහාර පිසීමට රත් කරන්න දැකලා ඇති. මෙන්න මේ මයික්‍රෝවේව්ස් වල තියෙන වාසියක් තමයි අපිට පුතේ ලන්ච් සීට් එකක් පත්තරයක් පිටින් උනත් කැමරා රත් කරලා ගන්න පුළුවන් මයික්‍රෝවේව් oven එක ඇතුළට දාලා. ඒක ගිනි ගන්නෑ නැහැ. සාමාන්‍ය oven එකක් ඇතුළට දාලා බලන්නකො ලන්ච් සීට් එකට වෙන දේ. ඒතර මයික්‍රෝවේව් oven එකක අපිට ප්ලාස්ටික් භාජන දාලා අපිට උයන්න පුළුවන්. හැබැයි ඒක මයික්‍රෝවේව් කිරණ ඇඟට හොඳ නැහැ පිළිකා ඇති වෙනවා කියලා දැන් ගොඩාක් වෙලාවට භාවිතය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා මේ මයික්‍රෝවේව් oven වල පාවිච්චි කරන මිනිස්සු ඉන්න ඕන තරම්. අපේ ගෙදරත් තිබ්බ එකත් අන්තිමට අයින් කරලා දැම්මා. ඔය කතාව හින්දා මොකද නිකන් ලෙඩ ගන්න හොඳ නැහැ පුතේ ඕව හින්දා. ඒවා පාවිච්චි කරන එක පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඉතින් අපි සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන නැත්නම් අඩු වයසින් පිළිකා හැදෙනවා ළමයිට දැන් දැකලා ඇති. රාහුලේම ළමයි මට මතක විදිහට 3 දෙනෙක් විතර නැති වුණා පිළිකා වලින්. මේ අවුරුද්දක් දෙකක් ඇතුළත. මොකද ළමයිට පිළිකා හැදෙන්න එක හේතුව තමයි කෑම වල තියෙන අධික විස. ලංකාව තමයි පුතේ ලෝකේ අංක 1 රට ලෝකේ විෂ සහිතම ආහාර පරිභෝජනය කරන. ඒ කියන්නේ කෑම වල මිනිස්සු විස තියනවා කියලා දන්නෙත් නැහැ. මිනිස්සු පාවිච්චි කරනවා. අපේ ටීවී එකේ ඇඩ් යනවා. කෘත්‍රිම රසකාරක වර්ණකාරක කිසිවක් අඩංගු නැහැ කියලා. බොරුවට ලේබල් එකක් ගහලා දෙනවා. හැබැයි දෙන්නේ ඔක්කොම කන්න හොඳ නැති ඒවා. උදාහරණයක් විදිහට අපි ක්‍රීම් කැකර් කියන එක ගන්නකො පුතේ කොච්චර අපි කනවද? හැබැයි වෙන රටවල් වල ක්‍රීම් කැකර් එක ලංකාවෙන් අපනයන කරනවා. ගහලා යවනවා. අවුරුදු 8ට අඩු ළමයිට මේක කන්න හොඳ නැහැ. ඔහොම ගහලා දිනනවා. එතකොට ඇයි ලංකාවේ මිනිස්සුන්ට මේවා හංගලා දෙන්නේ? පව් ඉතින් අපි ලංකාවේ ජීවත් වෙන මිනිස්සු. අපි දන්නේ නැතුව අපි වහ ඕන තරම් කනවා. මැගි නූඩල්ස් ඊට පස්සේ මාමයිට්, ඇස්ට්‍රා ඔය හැම දෙයකම පිළිකාකාරක තියෙනවා පුතේ. ගොඩක් කැම තියෙනවා විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම කිරිපිටි මිනිස්සු කොච්චර කිරිපිටි නැතුව වුණාම ඉන්න බෑ මිනිස්සුන්ට සමහරක් අය ඒවා ඇබ්බැහි වෙලා වගේ කිරිපිටි වලට. ඒ වුණාට පුතේ පුළුවන් නම් ලංකාවේ ඔය එළදෙනුන්ගේ කිරි විකුණන ෆ්‍රෙෂ් මිල්ක් බොන්න බලන්න. ඊට වැඩිය ගුණයි අර විස සහිත දේවල් බොනවට වැඩිය. අපේ මිනිස්සු දන්නේ ගොඩක් කෑම වල ලෝකේ කෑම සඳහා භාවිතා කරන්නේ නැති රසකාරක බව භාවිතා කරනවා. දැන් රජයෙන්ම රටේ දිනවනේ ප්‍රමිතිගත ආයතනයක්. ඒකේ මම දැක්කා මේ ළඟදි කතාවක් යනවර ඒකේ ඉන්න විධායක අධ්‍යක්ෂකවරියක් කතා කරන්නේ. අපේ සමාගම් ටික අපි ආරක්ෂා කරන්න අපි හදලා ගන්න ඕනේ. ඒ කට්ටිය තොත්ත බබාලා පුතේ එහෙම නැහැනේ. සමාගම් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. වසවිස කවනවා නම් මිනිසුන්ට කෙලින්ම තහනම් කරන්න ඕනේ. රජයේ කැමති නැහැ. ඒ සමාගම් වැටේ කියලා. එහෙම වෙන්න හොඳ නැහැ. මොකද මිනිස්සු කියන දේ තමයි රටකට තියෙන වටිනාම සම්පත මානව සම්පත. ඒක හරියට කළමනාකරණය කරේ නැත්තම් අනාගතයේදී රටේ ලෙඩ්ඩු ටිකක් පිළිකාකාරය පිළිකා ලෙඩ්ඩු වෙන වෙන ලෙඩ
හිතා ගන්න බැරි ලෙඩ හැදෙනවා අපේ මිනිසුන්ට. ඒ කියන්නේ අර ලෝකයේ අංක එකේ රටට උනේ එකයි. ලංකාව වසවිස කන අංක එකේ රට. හිතන්නකෝ අපිට තියෙන සත්‍ය. හරි. පුතේ මේ නියම මාධ්‍ය කියන්නේ මෙන්න මේ වලට දැකලා ඇති මෙන්න මේ වගේ කේබල්. එකක් යනවා මෙන්න මේ විදියට. අපි ගන්නවා පුතේ RJ45 network cable කරන්න networking. අන්න ඒ වලට තමයි අපි මේ නොවැස්සුණු කම්බි සහිත සහ වැසුණු කම්බි සහිත කම්බි යුගල තියෙන වයර් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේවා දත්ත සම්ප්‍රේෂණයට තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මේක එකක් තියෙනවා. ඒක පුතේ මේ වයර් ටික එකට අඹරලා තියෙන්නේ. මොකද මේක විද්‍යාත්මක හේතුවක් තියෙනවා මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. වයර් පුතේ තනි කෙලින් තිබ්බොත් ඕකේ වටේ විදුලිය ගමන් කරද්දි මට හරියටම කියන වචනේ මතක නැති වුණා දැන්. ඒ කියන්නේ තනි කෙලින් තියන්න බෑ පුතේ ඕවා. වයර් එක තනි කෙලින් තිබ්බ මම හේතුව පැහැදිලි කරන්නම් මම හරියටම විද්‍යාත්මක හේතුවත් එක්ක මට දැන් මේ වෙලාවේ මතක නැහැ පුතේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයර් එකක් අපි ඔතලා දාන්නේ එකයි. වයර් එක පුතේ මෙන්න මෙහෙම තනි කෙලින් අතට වයර් ටික එකට තියලා තිබ්බොත් මේක වයර් 7ක් විතර යනවනේ. වයර් 7ක් යනවා. ඒතර ඔය වයර් 7 ඔන්නෝම තිබ්බොත් මේක වටේ අර චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙලා පොඩි මේකක් වෙනවා. මට ඒක විද්‍යාත්මක හේතු නම් පුතේ මතක නැහැ. මොකද මම විද්‍යාව සර් නෙමෙයිනේ. විද්‍යාව සර් ඔක කියලා දෙයි පාඩම් කරද්දි මාත් ආයි මේක පොඩ්ඩක් බලලා මතක් කරලා දෙන්නම කටට මොකද්ද මෙතන වෙන්නේ කියලා මට හරියට මේ විස්තරය කියන්න නම් මතක නැහැ. හැබැයි ඔන්න ඔය හේතුව හින්දා තමයි මේ කම්බි එකට එකට මෙහෙම අම්බරලා යවන්නේ. එකට මේව අම්බරනවා. එතකොට මෙන්න මේ දේ වෙන එක අර විභවාන්තරයක් හරි මොකක් හරි ඇති වෙනවා. මට මතක නැහැ හේතුව නම්. අන්න ඒ දේ නැති කරන්න තමයි ඒවා ට්විස්ටඩ් පෙයා බවට පත් කරන්නේ. අම්බරලා යවන්නේ ඒක හින්දා තමයි. ඔය පුතේ විද්‍යාවට කියලා දෙනවා ඕවා ගැන ඉස්සරහට ඔය කටට දැනගන්න ලැබෙයි. එතකොට ඔන්න ඕක එක කම්බි සෙට් එකක් යවනවා ඔන්න ඔහොම යවනවා. අනිත් කම්බි ටික ඔහොමත් අඹරලා ඒක තව ආවරණයකුත් තියෙනවා පුතේ. වෙනම ආවරණයක් තියෙනවා. මේ පේනවා ඇති. එකක් ෂීල්ඩ් එකක් තියෙනවා මේ. ෂීල්ඩ් එක තියෙන එකේ තව එතකොට දත්ත ගමන් කිරීමේ හැකියාව අරකට වැඩි තව වේගවත් වෙනවා, වැඩි වෙනවා, වාසි ගොඩක් තියෙනවා. මේක මේ බලන්න. ඒක අඹරලා ඊට පස්සේ මේ ඊයන් කොලයකින් වගේ තව ඔතලක් තියෙනවා. හැබැයි මේක නම් මේ අඹරලා විතරයි. ඔන්න ඕක තමයි ප්‍රධානම වෙනස. ඕක ඇතුලේ තියෙන වයර් එකයි පුතේ. අඹරලා තියෙන දෙකම එකක්. ඒක උඩින් තව ආවරණයක් තියෙනවා. වැසුණු කම්බි යුගල කියන්නේ ඒකයි. අනිත් එක වැහිලා නැහැ. නිකන් රබර් එක කොහොමද තියෙනවා පුතේ. මෙන්න මේ රබර් එක තියෙනවා දෙකේම. මේ රබර් එක තියෙනවා. මේකේ වෙනස තියෙන්නේ මේකේ තව ඔන්න ඔය වගේ ඊයන් ආවරණයකින් ආවරණය වෙලා තියෙනවා. මේව නෝට් ලියන්න ඕනේ නැහැ පුතේ. අපි 10 වසරේදී ගොඩක් කතා කරනවා මේව ගැන. හරි ඊළඟ එක නොවැසුණු කම්බි යුගල මේක එකකින් කතා කරන්න ඕනේ පුතේ. මම මේ 10 නෝට් එකේ මෙන්න මේව තියෙනවා කියලා පෙන්වන්න දැම්මේ. අපි ඉස්සරහට මේවා කතා කරන හින්දා අපි යමු ඉස්සරහට. හරි ඊට පස්සේ මම කිව්වා සමෝක්ෂකය. ඒ කියන්නේ සමෝක්ෂක කේබලය. නැත්නම් අපි කියනවා කොඇක්සියල් කේබල් කියලා. ඇන්ටනා වලට දාන්නේ. මේකේ මෙන්න මේ විදිහට තමයි පුතේ තියෙන්නේ. මේ බලන්න මෙතන තඹ කම්බියක් තියෙනවා. ඊට උඩින් ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. ඒකට උඩින් ආයි ඊයන් කොලයක් තියෙනවා. ඊට පස්සේ තමයි ආයි නැවත ඒක වටේ යන කම්බි ටික යන්නේ. ඒක උඩින් නැවත අපේ ප්ලාස්ටික් ආවරණය තියෙනවා. ඔන්න ඔය වගේ කොටස් දෙකකින් තමයි ඔබ කොටස් හතරකින් අපිට පේන්න තියෙනවා. අපි මේව ගැනත් ඉස්සරහට වැඩි දුර කතා කරමු පුතේ. දැනට මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගන්න. එතකොට මේ කොඇක්සියල් කේබල් හරහා අපිට ඇන්ටනා ඊට පස්සේ සියලුම ඇන්ටනා වර්ග පුතේ ඩයලොග් ටීවී වෙන්න පුළුවන්. UHF VHF ඇන්ටනා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩොංගල් Wi-Fi වලට එන ඇන්ටනා. ඊට පස්සේ CCTV ඔය ඕනම වර්ගයකට අපි භාවිතා කරන මේ කොඇක්සියල් කේබල් කියන එක. ඊට පස්සේ ප්‍රකාශ තන්තු ගැන මම කිව්වා ලෝකයේ අතර වැඩිම වේගෙන් අපිට යවන්න තියෙන දත්ත හෝමාරු කරන්න පුළුවන් වේගවත්ම ක්‍රමවේදය තමයි අපි කොඇක්සියල් කේබල් ප්‍රකාශ තන්තු කියලා කියන්නේ. ෆයිබර් ඔප්ටික්. ගෙවල් වලට දැන් ෆයිබර් ඔප්ටික් ගන්න පුළුවන්. SLT හරහා දන්නවදී පාවිච්චි කරන ළමයිනුත් ඉන්නවා. ඒ කියන්නේ පුතේ ඒක SLT එකෙන් අහලා බලන්න ඕනේ එයා ඉන්න තැනට කේබල් ඇදලා තියෙන්නේ කියලා. තාම ලොකුවටම නෑ ගොඩක වෙලා නම් ටවුන් එක ආසන්නයේ විතරයි තියෙන්නේ. එතනින් එහාට ලොකුවට දීලා නෑ. ඉස්සරහට හැම නගරයක්ම ආවරණය වෙන විදිහට SLT ලයින් එකක් අපිට ගන්න පුළුවන් ෆයිබර් ලයින් එකක්. ඒක ඉක්මනට
හදන් යනවා. මේක පුතේ ඇතුලේ නිකන් තියෙන්නේ හීනි බට වගේ. වීදුරු බට වගේ තියෙන්නේ. ඊටමත් හීනි කෙඳි වර්ගයක් කරා තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ඊටමත් වේගින් අර අපි කියන්නේ රික්තකයක් ඇතුලේ දත්ත ගමන් කරනවා වගේ තමයි මේක ඇතුලේ දත්ත ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මම කියලා දෙන්නම් පුතේ මේව ඉස්සරහට. දැම්ම ඔය කට්ටියට මේව ලොකු වැදගත්කමක් වෙන්නේ. අපි 10ට ගියාට පස්සේ මේව ගැන කතා කරමු හොඳට. හරිද? මොකද සිලබස් එකේ කියලා දීලා තියෙන විදිහට අපි කරන් යන්න ඕනේ. ඒකට අපි 10 වසරට ගියාට පස්සේ මට A level ඒවා කතා කරලා වැඩක් නැහැ නේ පුතේ. ඉස්සෙල්ලා 10 වසරට අදාළ ඒවා අපි ඉගෙන ගමු. මම ඒකට A level වල තියෙන මෙන්න මේවයි කියලා මම ඒකට කියලා දෙන්න පුළුවන් ඔය කට්ටියට. ඒ එහෙමයි කියලා අපි 10 වසරේදී A level පාඩම් ටික පාඩම් කරලා වැඩක් නැහැ නේ. ඒකෙන්ද අපි අදාළ වයසට දැනට අදාළ දේවල් විතරක් බලාගෙන යමු. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ටියුට් එකේ පුතේ පස්වෙනි පිටුව ජාල පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග. එතන චූටි නෝට් එකක් දාගන්න මෙතන. ඔය තියෙන එක ඉක්මනට නෝට් එකක් දාගන්න. ඊට පස්සේ අපි මේ උපාංග ටික ගැන කතා කරන්න යන්නේ. ඒ ටික ගැන නම් කතා කරනවා පුතේ එකෙන් එකට. මේ කේබල්ස් ගැන අපි ඉස්සරහට කතා කරන හින්දා තමයි මම ඒක නැවත කතා කරන්නේ නැත්තේ. පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග. ඉක්මනට චූටි නෝට් එකක් දාගන්න ඔය තියෙන එක. හරි. පුතේ ලියාගෙන ඉවර නම් ෆිනිෂ් කියලා මෙසේජ් එකක් දාන්න ඉක්මනට. හරි. පුතේ අනිත් අයත් ඉවර නම් ෆිනිෂ් කියලා දාන්න. එක්කෙනෙක් ඉවරයි මිතුනි නේද? මිතුනි ෆිනිෂ්. very good. අනිත් අයත් ඉක්මනට ලියන්න පුතේ. චමෝද්‍ය ෆිනිෂ්, මාර්කි ෆිනිෂ්, පූර්ණ ෆිනිෂ්. very good. තව විනාඩියක් වගේ දෙන්න පුතේ ඉවර කරන්න. පොඩ්ඩක් ඉක්මනට ලියමු දැන්.
අපිට පේපර්ස් වල ලියන්න තියෙනවා ගොඩක් විස්තර ලියන්න තියෙනවා ඉස්සරහට. ඒකෙන්ද පොඩ්ඩක් අත වේගෙන් ලියලා හුරු කරන්න වෙනවා. හරි. ඔන්න පුතේ අපි ඉස්සරහ කොටසට යන්න යන්නේ. දැන් අපි බලමු මොනවද මේ ජාල සම්බන්ධ කිරීමේ උපාංග. මෙතන කියනවා ප්‍රධාන තැනක් ගන්නවලු ස්විච් එක, නාභිය කියන්නේ හබ් එක, ඊට පස්සේ රවුටර් එක, ඒ වගේ දේවල්. ඒකට ප්‍රධාන පද්ධතිය සර්වර් කම්පියුටර් එක මේව අතර ප්‍රධාන තැනක් ගන්නවා කියලා කියනවා. අපි බලමු මේ උපකරණ මොනවද කියලා. අපි මුලින්ම කතා කරන්න යන්නේ අපේ සේවාදායක පරිගණකය ගැන. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් තමයි අපි ජාලයක් කියලා කියන්නේ. දැන් මේක නම් හැම උපකරණයක්ම සම්බන්ධ වෙලා තියෙන බලන්න. අපේ ප්‍රධාන පරිගණකයට අපි ප්‍රධාන පරිගණකය සම්බන්ධ කරලා තියෙනවා ස්විච් එකක් කරහා. එතකොට ওই ස්විච් එකට අපිට ඕනම් පුළුවන් පුතේ තව පරිගණක සම්බන්ධ කරන්න. මේ තියෙන මේ ස්විච් එකට අපිට පුළුවන් තව පරිගණක සම්බන්ධ කරන්න. ඉස්කෝලේ වල කළු පාට පෙට්ටියක් වගේ උඩ තියෙන්නේ. ඔන්න ඔය උපකරණය තමයි උඩ තියලා තියෙන්නේ ස්විච් එක. ඔන්න ඒකට ඔය වගේ තව පරිගණක ගොඩක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට අපි මේ මෙතනත් හැදිලා තියෙන මේ බලන්න මේකත් ජාලයක්. ඒක මොකක් කරහද හැදිලා තියෙන්නේ? ඒ ජාලය හැදිලා තියෙන්නේ Wi-Fi හරහා. Wi-Fi හරහා ජාලයක් හදන්න පුළුවන්. ඉතින් පේනවනේ මෙතනත් තියෙනවා ජාලයක්. ඒ ජාලය හදලා තියෙන්නේ ස්විච් එකක් කරහා. ඉතින් මෙතන ජාල ප්‍රධාන ආකාර දෙකක් දකින්න තියෙනවා. එකක් ස්විච් එකක් හදපු හරහා හදපු ජාලයක් සහ Wi-Fi හරහා හදපු ජාලයක්. ඒ කියන්නේ භෞතික මාධ්‍ය යොදාගෙන සහ ඊට පස්සේ Wi-Fi වගේ මාධ්‍යයක් යොදාගෙන අපිට අතින් පේන්න නැති මාධ්‍යයක් යොදාගෙන හදපු ජාලයක් පේන්න තියෙනවා. ඒතර ওই ජාලයක් අපිට අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර අන්තර්ජාලයට සම්බන්ධ කරද්දී අපේ පරිගණක වල තියෙනවා ෆයර්වෝල් එකක් කියලා එකක්. ෆයර්වෝල්. ඒකට අපි කියනවා ගිනි පවුර කියලා. ගිනි පවුර හරහා තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ ෆයර්වෝල් එක හරහා. එතකොට මේ ෆයර්වෝල් එක අපි ඕෆ් කරලා තිබ්බොත් අපේ කම්පියුටරේට එල්ල වෙන්න පුළුවන් හැකර්ස් ප්‍රහාර වැඩි. ඒ කියන්නේ අපි පුතේ අපේ ගෙදරට එන්න තියෙද්දි ගේට්ටුවක් දාලා ආරක්ෂා කරනවා වගේ දෙයක් තමයි ෆයර්වෝල් එක හරහා වෙන්නේ. පිටස්තර පුද්ගලයන්ට අපේ නෙට්වර්ක් එක ඇතුළට එන්න බැරි වෙන්න තමයි අපි ෆයර්වෝල් එක දාලා තියෙන්නේ. නෙට්වර්ක් එකක් කිව්වම අපි අපේ තනි පරිගණකය වෙන්න පුළුවන් නැත්නම් පරිගණක ගොඩක් සම්බන්ධ කරපු නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්. අපි බලමු මේව ගැන ඉස්සරහට මේ එකින් එක කතා කරනවා මොනවද මේ උපකරණ කියලා අපි දැන් දැනගමු. හරි අපි මුලින්ම කතා කරමු මෙන්න මේ ප්‍රධාන පරිගණකය ගැන. මොකද එයාගේ නමෙම තියෙනවනේ පේනවනේ ප්‍රධානයි. එයා ප්‍රධාන පරිගණකය සේවාදායක පරිගණකය කියලා අපි යාට කියනවා. සර්වර් කම්පියුටර් අහලා ඇති ඔය නම. ඒ කියන්නේ පරිගණක පද්ධතියක තියෙන පුතේ ප්‍රධානම පරිගණකය තමයි සේවාදායක පරිගණකය කියලා කියන්නේ. එතකොට මේ සේවාදායක පරිගණකය හරහා සම්බන්ධ වෙන අයට අපි කියනවා ක්ලයන්ට්ලා කියලා. සේවාදායක පරිගණකයට සම්බන්ධ කරලා තියෙන අනිත් පරිගණක සේවා සපයා ගන්න අය අපි ඒකට කියනවා ක්ලයන්ට්ලා කියලා. ඒතර සාමාන්‍යයෙන් දන්නවා ඇති අපි බිස්නස් එකක් කරද්දිත් අපි කියනවා සමහරක් වෙලාවට ඔය සේවාවක් සපයන තැනක හිතන්නකෝ කවුරු හරි මනෝවෛද්‍යවරයෙක්. ඒතර මේ මනෝවෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න එන අයට අපි කියන්නේ ක්ලයන්ට්ලා. ඒතර සේවාලාභියෝ. ඒතර මේකෙත් එහෙම තමයි. සේවා දායක සහ සේවා ලාභියෝ කියලා දෙගොල්ලොක් ඉන්නවා. ඒතර සේවා දායකයා වෙන්නේ කවුද? අපේ ප්‍රධාන පරිගණකය. හරි. ඔන්න ඔය සංකල්පය ඔළුව තියාගෙන අපි මේක හිමීට කියමු මොනවද මේ කියන්නේ බලන්න. පරිගණක ජාලයක් මෙහෙවන ප්‍රධාන පරිගණකයක් ඇත. හරි. ඔන්න කියනවා පරිගණක ජාලයක් පුතේ පාලනය කරන්න මෙහෙවන්න ප්‍රධාන විශාල පරිගණකයක් තියෙනවලු. ඒ කියන්නේ පරිගණකයේ අනිත් පරිගණක වලට වැඩිය වේගය වැඩි වෙන්න ඕනේ. ස්පීඩ් වැඩි වෙන්න ඕනේ. ස්ටක් වෙන්න බැරි පරිගණකයක් වෙන්න ඕනේ. හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන්. හොඳ ශක්තිමත් වේගෙන් වැඩ කරන හොඳම ජාතිය පරිගණකයක් තමයි අපි සේවාදායක පරිගණකයට යොදාගන්නේ. ඊට පස්සේ කියනවා එය සේවා යෝජිත සේව පරිගණකයේ ලෙසද එයට සම්බන්ධ අනෙකුත් පරිගණක සේවාලාභී පරිගණක ලෙසින්ද හඳුන්වයි. ඔන්න අර මං කිව්ව දේ. බලන්න ප්‍රධාන පරිගණකයට අපි කියනවලු සර්වර් කම්පියුටර් එක සේවා
දායක පරිගණකය සේවා යෝජිත පරිගණකය sorry ඊට පස්සේ අනිත් අයට අපි කියනවා සේවා ලාභී පරිගණකය client computer. ඒතර ප්‍රධාන පරිගණකයට සම්බන්ධ වෙන කුඩා කුඩා අනිත් පරිගණක වලට අපි කියනවා client computer කියලා. සේවා ලාභී පරිගණක ලෙස හඳුන්වනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ජාල මෙහෙයුම් පද්ධතියක් networking operating system එකක්. අපි දන්නවා මෙහෙයුම් පද්ධතියක් කරා තමයි පරිගණකයක් පාලනය වෙන්නේ. ඒ කියන්නේ පරිගණකයක් තුළ මෙහෙයුම් පද්ධතියක් තිබ්බේ නැත්නම් පරිගණකයක් පුතේ ඔන් වෙන්නේත් නැහැ. එතකොට මේ සේවාදායක පරිගණකයකට තියෙනවා networking operating system එකක්. ජාල මෙහෙයුම් පද්ධතියක්. එතකොට මෙන්න මේ operating system එක හරහා අනිත් client computers නොමිලේ සේවා සපයා ගැනීමක් සිද්ධ වෙනවා. බලමු අපි ඒක කියවලා. ජාල මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරනු ලබන්නේ සේවා යෝජිත බාන කාටද ඉන්ස්ටෝල් කරන්නේ? networking operating system එකක් ඉන්ස්ටෝල් කරන්න පුතේ සේවා යෝජිත පරිගණකයට. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි ඒක 10 වසරේදී ඉගෙන ගන්නවා මේ පාඩම. ඒ කියන්නේ පුතේ operating system වර්ග තියෙනවා. අපි ඒව 10 වසරේදී ඉගෙන ගමු. මෙහෙයුම් පද්ධති වර්ග එකක් තියෙනවා. සාමාන්‍ය අපි general use වලට සාමාන්‍ය කටයුතු තියෙන්නේ. අපි ඒවලට භාවිතා කරන ඒවා. ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා MS Windows Windows 7, Windows 8, Windows 10, Windows 11, Windows XP ඊට පස්සේ Vista ඔය වගේ version තියෙනවා. අපි සාමාන්‍ය පරිගණක වලට දාන්නේ. ඊට අමතරව තියෙනවා Apple නම් iOS ඊට පස්සේ අපේ phone නම් Android ඊට පස්සේ Mac OS එක ඔය වගේ OS තියෙනවානේ. මේ මෙහෙයුම් පද්ධති වර්ග අහලා ඇති. 6 දී 7 දී අපි ඉගෙන ගන්නවා මෙහෙයුම් පද්ධති වර්ග. ඒ කියන්නේ සාමාන්‍ය අපි general purpose වලට සාමාන්‍ය ජීවිතේ වැඩ කරන පරිගණක වලට අපි දාන මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා. හැබැයි ඒ පරිගණකයකට දාන මෙහෙයුම් පද්ධතිය කරා පුතේ ඒවා single user. මේකෙන් සේවාව සපයන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. හරිද? හොඳට මම මේ කියන දේ තේරුම් ගන්න. සාමාන්‍ය වගේ ගෙදර තියෙන පරිගණකයේ උදාහරණයක් ගන්න. ඒ පරිගණකයට පුතේ එකපාර 100කට විතර ලොග් ගලා වැඩ කරන්න පුළුවන්ද? මට පොඩ්ඩක් කියන්න. ඔයාගේ ගෙදර තියෙන පරිගණකයට 100 දෙනෙක්ට විතර එකපාර ලොග් ගලා වැඩ කරන්න පුළුවන්ද? මොකද හිතෙන්නේ? පුළුවන් වේද? පුළුවන්ද? බෑ. බෑ. ඔව්. ගෙදර තියෙන ඒවා පුතේ single user තනි පරිශීලක මෙහෙයුම් පද්ධති. හැබැයි අපිට තියෙනවා බහු පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා වර්ගයක්. ඒ කියන්නේ multi user. එතකොට ඒකට ගොඩක් දෙනෙක්ට එකපාර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ multi user යටතේ තියෙන එකක් තමයි අපි මේ සේවාදායක පරිගණක වලට දාන ඒවා. server computers වලට දාන ඒවා අපි කියන්නේ. හරිද? එතකොට ඒක බහු පරිශීලක. එතකොට Windows server කියලා එකක් තියෙනවා. Windows server. Windows server. ඊට පස්සේ Linux server. ඔය වගේ මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා පුතේ. අපි මේවා 10 වසරේදී ඉගෙන ගමු. මේවා අපි කාණ්ඩ 6ක් යටතේ ඉගෙන ගන්නවා මෙන්න මේ මම කිව්ව ටික. මම මේ සරල තේරෙන විදිහට මේ කිව්වේ. මේක මෙහෙම නෙමෙයි ගන්නන්නේ අපි කොටස් 6කට කඩලා මම මේක කියලා දෙනවා ලස්සන්ට. හරිද? එතකොට මේ සාමාන්‍ය පරිගණක වලට දාන ඒවා එකපාර පරිශීලකයෝ ගොඩකට සම්බන්ධ වෙන්න බෑ. හැබැයි මෙන්න මේ මෙහෙයුම් පද්ධති වලට සේවාදායක පරිගණක වලට දාන ඔපරේටින් සිස්ටම් එකට එකපාර පරිශීලකයෝ ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්නකෝ Facebook ආයතනේ. හරිද? මම මේ ටික දැන් පොඩ්ඩක් මකනවා. හරි. Facebook ආයතනෙත් පුතේ තියෙනවා සේවාදායක පරිගණකයක්. Facebook ආයතනේ තියෙනවා FB සේවක කියලා හිතන්න. එතකොට මේ Facebook ආයතනයේ සේවාදායක පරිගණකය. දැන් මේක ඇතුලේ තමයි අපේ ෆොටෝ තියෙන්නේ. ඊටු අල්ලපු ගෙදරක් ආගේ ෆොටෝක් තියෙන්නේ මේකේ. ඊටු එහා ගෙදර අයියාගේ ආයාගේ තියෙන ෆොටෝ මේකේ. අම්මගේ Facebook account එකේ තියෙන්නේ මේකේ. අයියාගේ Facebook account එකේ. ඊටු එහා ගෙදර නිමාලිගේ ඊට පස්සේ අමරගේ නයනගේ කසුනිගේ ඔන්න හැමෝගෙම බැලුවම ඊට පස්සේ පිටරට ඉන්න හැමෝගෙම Facebook account වල විස්තර තියෙන්නේ මෙන්න මේ සේවාදායක පරිගණකේ. ඒතර මුළු ලෝකෙම බිලියන 2.5ක විතර තොරතුරු දෙනවා මෙන්න මේ සේවාදායක පරිගණක ඇතුලේ Facebook එකේ. ඒතර තේරෙනවා ඇති අපි Facebook යනවා කියලා යන්නේ කාටද? අපි මෙන්න මේ පරිගණකයත් එක්ක අපි කනෙක්ට් වෙනවා. එතකොට මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මෙන්න මේ සේවාදායක පරිගණකයත් එක්ක සම්බන්ධ වීමක් තමයි මෙතනදී වෙන්නේ.
එතකොට තේරෙනවා ඇති මේ පරිගණකයට එකපාර සම්බන්ධ වෙන ක්ලයන්ට්ලා සේවාලාභියෝ පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මිනිස්සු දවසට මිලියන ගාණක් එකපාර ලොග් වෙනවා මේ මැෂින් එකට කම්පියුටර් එකට. එතකොට මේ කම්පියුටර් එක පාලනය කරන්න බැරි නම් වැඩක් නැහැ නේ ඒකට. ඒකින්ද තමයි පුතේ ඒකට භාවිතා කරන්න මොකද්ද? විශේෂ මෙහෙයුම් පද්ධතියක්. ඒකට තමයි අපි කිව්වා මොනවද? සේවාදායක මෙහෙයුම් පද්ධති. සේව ඔපරේටින් සිස්ටම්. මං කිව්ව දේ තේරුණාද? මේ කිව්ව දේ තේරුණාද පුතේ? තේරුණේ නැද්ද? බෑ කියලා දාලා දෙන. ඉස්සල් එකට. හරි. පුතේ පොඩ්ඩක් yes no හරි කියන්නේ. තේරුණාද මේ කිව්ව දේ? අපි මේක 10 දී ඉගෙන ගන්නවා. මම මේ සරලව කිව්වේ පුතේ. තේරුණා. හරි. ඊට පස්සේ මේක කියනවා ජාල මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරනු ලබන්නේ සේවා යෝජිත පරිගණකයට අන්තර්ජාලය හෝ ප්‍රාදේශීය ජාලයකින් දත්ත හෝ තොරතුරු ඉල්ලුම් කරනාට. ඒතර Facebook ආයතනය වගේ තමයි. ඒතර Facebook ආයතනයෙන් අපි අපේ ෆොටෝ ඉල්ලනවා. දාපු වීඩියෝ ඉල්ලනවා. අනිත් අය දාපු වීඩියෝ අපිට පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ ඔයගේ යාළුවෙක් දාපු ෆොටෝ ටික අපිට පෙන්වන්න කියනවා. ඒතර ඒකෙන් තමයි අපි මොකද්ද මේ සේවා දායක නැත්තම් අපි කියනවා සේවා යෝජිත පරිගණකයෙන් අපි එයාගෙන් ඉල්ලනවා අපි තොරතුරු ඉල්ලුම් කරනවා. එතකොට මේක කියනවා තොරතුරු ඉල්ලුම් කරන්නා සේවා ලාභියෙකු ලෙස දත්ත හා තොරතුරු සපයන්නා සේවා යෝජිත ලෙසද හඳුන්වයි කියලා කියනවා. ඔන්න සේවාදායක පරිගණකය ගැන කියන්න තියෙන ඔන්න ඔය ටික තමයි. මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔව් අන්න දාලා තියෙනවා නිපුන් හොඳ කතාවක්. සර් FB ඩවුන් වුණ වෙලාවේ ට්වීට් එක කට්ටිය ආවනේ. එතකොට ට්වීට් එක ස්ලෝ වුණා. ඔව්. ඔව් පුතේ ඒක තමයි උනේ. මොකද මේ අපේ Facebook ආයතනයේ සතුව දැන් තියෙනවා මොකද්ද? Insta එක තියෙනවා. Instagram එක තියෙනවා. Instagram තියෙනවා. WhatsApp තියෙනවා. Facebook Messenger. එතකොට මේ ඇප් හතරෙම හිමිකාරය කවුද? මාක් සකර්බර්ග් එක්කෙනෙක් තමයි හිමිකාරයා. ඒ කට්ටියගේ සර්වර් එක ඩවුන් වුණ ගමන් මොකද එන්නේ ලෝකේ ඉන්න බිලියන 6ක 7ක ඊටත් වැඩි WhatsApp කියන්නේ ලෝකෙ වැඩිම පාවිච්චි කරන එක. මේ මිනිස්සු ඔක්කොටම කාටවත් WhatsApp මැසේජ් යවන්න බෑ. Facebook මැසේජ් යවන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. ඊට පස්සේ මොකක්ද උනේ? සාමාන්‍ය ජාලයක් තියෙනවා. මොකද්ද? Twitter. ට්වීට් දාන්න තමයි අපිට ඒක තියෙන්නේ. Twitter එක. ට්විටර් එකට එකපාරට මේ පරිශීලකයෝ ඒ කට්ටිය ට්විටර් එකකුත් තියෙනවා. හැබැයි ඒව පාවිච්චි කරන්නේ නැහැ නේ වැඩි. මේ මිනිස්සු ඔක්කොම ලෝකෙ වටෙන් එන්න ගත්තා. හැබැයි මේ ට්විටර් එකේ සේව් එක මොකද්ද? මේ තරම් එච්චර ක්වොලිටි එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට මෙන්න මේ සේවාදායක පරිගණකයට ඒක පාලනය කරන්න බැරි වෙලා මොකද උනේ? ට්විටර් එක අපි පොඩ්ඩක් උඩට පල්ලෙහාට ගෙන යද්දි ට්විටර් එක කැඩි කැඩි වගේ යන්නේ ලෝඩ් වෙන්නේ නැහැ. ට්විටර් එක ස්ලෝ වුණා. අන්න ඒක තමයි උනේ. ඔව්. කවුද දාලා තිබ්බේ? නිපුන් හරියටම හරිය කතාව. ඒක තමයි උනේ පුතේ. හරි අපි සේවාදායක පරිගණකය ගැන චුට්ටක් ලොකු විස්තරයක් තියෙනවා. ඉක්මනට දාගමු. නෝට් එකක් දාගමු. ටියුට් එක දාලා තැන පුරවන්න.
පුතේ ලියලා ඉවර නම් මැසේජ් එකක් දාන්න ෆිනිෂ් කියලා. ඔව් පුතේ මිටා කියලා සමාගමක් නමින් දැන් ඒක ඔය ඇප් ටික ඔක්කොම එක නමකට ගන්න යනවා කියලා කියන ඔය කට්ටිය. අර සංකේතයක් දීලා තියෙනවා මොකද මෙන්න මේ වගේ සංකේතයක්. මෙන්න මේ වගේ රවුමක් පොඩ්ඩක් ඇඳෙන්න. ඒකට වීඩියෝ එකක් දාලා තිබ්බා. මෙන්න මෙහෙම සංකේතයක්. මොකද මෙටා බුක්. ඔව් ඒක තමයි. ඔව් පූර්ණ වෙන්න පුළුවන් Windows 11 දැම්මම ලැප් එක ස්ලෝ වෙන්න පුළුවන්. ඔයාගේ performance මදි නම් අනිවාර්යයෙන්ම Windows 11 දානවා නම් ඔයාලට SSD එකක් තියෙන්න ඕනේ පුතේ. නැත්නම් ස්ලෝ වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. SSD hard එක නැත්නම් පුළුවන් තරම් දාන්න නැතුව ඉන්න. SSD එකක් තියෙනවා නම් තමයි හොඳ. හරි දෙන්නේ ක්ලියර් ඉවරයි මල්කී චමෝද්‍යානේ සෝරි චමෝද්‍යා. හරි අනිත් අයත් ඉක්මනට ලියමු පුතේ. මෙතුමි finish very good. තුන්නේ ඉවරයි පුතේ ඉක්මනට ලියමු.
හරි පුතේ තව ඉන්නවද ලියන අය? නිකුන් ලෝගෝ එක තියෙනවා. පුතේ මට මේ වෙලාවේ පෙන්වන්න නැව කට්ටිය වෙන වෙනම මම බලන්න පොඩ්ඩක්. දෙවිමිනි ෆිනිෂ් ආදිත්‍ය ෆිනිෂ්. හරි. පුතේ පොඩ්ඩක් මට කියන්න කවුරු හරි ලියන අය ඉන්නවද තව? වෙලාව ඕනේද? වෙලාව ඕන නැත්නම් අපි ඊළඟ එක ගැන කතා කරන්න යමු. මම හිතනවා කවුරුවක්වත් නැතුව ඇති කියලා. කිසිම දෙනෙක්ගේ සද්දයක් නැහැ කියලා කියන්නේ. පුතේ ඉන්නවනම් chat එකට දාන්න තව වෙලාව ඕනේ සර් කියලා. නෑ නේද? එතකොට මම කිව්ව පුතේ මෙතන අපි මේ වගේ කට්ටියට කියනවා ක්ලයන්ට්ලා කියලා. ඒතර අපි Facebook පරිශීලක කරන අපි ක්ලයන්ට්ලා. සේවා ලාභියෝ. එතකොට අපිට සේවාව ලබා දෙන පරිගණකයට අපි කියනවා සේවා යෝජිත නැත්නම් සර්වර් එක කියලා. ඔන්නෝක තමයි අපි මෙතනදී දැනගන්න ඕනම දේ. එතකොට මෙතනදී වෙන්නේ අපි අපේ ෆොටෝ හරි තියෙන මොනවා හරි බලන්න අපි රික්වෙස්ට් එකක් දානවා. එයාගේ රික්වෙස්ට් එකට ප්‍රතිචාරයක් විදියට රෙස්පොන්ස් එකක්. ඒ කියන්නේ අපි ඉල්ලපු දේ එයා ලබා දීම සිද්ධ කරනවා. හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා අපේ පරිගණකයේ තියෙන තවත් වැදගත් උපකරණයක්. ජාල අතුරු මුහුණත් කාඩ් පත නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක. අහලා තියෙනවද පුතේ මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක ගැන? අපි ඒකට කියනවා කෙටියෙන් NIC කාඩ් එක කියලා. NIC නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්. නැත්නම් අපි කියනවා ජාල කරන කාඩ් පත. මෙන්න මේක පුතේ ඔයාගේ මදර් බෝඩ් එකේ නෙට්වර්ක් කාඩ් එක කියලා එකක් පේන්නේ නැහැ සමහරක් අයගේ මදර් බෝඩ් එකේ. ඔයාගේ ගෙදර කම්පියුටර් එකේ පුංචි කොටුවක් වගේ කැල්ලක් ඇති. අන්න ඒකට අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ කේබල් එක RJ45 කේබල් එක සම්බන්ධ කරනවා. මෙන්න මේ තැනට. හරිද? අපි පුතේ ලැබ් එකට ආවම බලමු ඔවා කරලම් බලමු. දැනට බඩු ටික ලැබ් එකේ තියෙන මගේ ළඟ මදර් බෝඩ් මොනවද නැහැ ගෙදර ගෙනල්ලා. ඒකට අපි බලමු ඒවත් එක්ක ඇත්තරම් බලලා ඒව සම්බන්ධ කරලා බලමු. හරිද? ඔන්න ඔහොම පෝට් එකක් තියෙනවා. ඒක මදර් බෝඩ් එකටම සම්බන්ධ කරපු පුංචි කොටු කැල්ලක්. හරිද? ඒ විදිහටත් එනවා. හැබැයි සමහරක් කම්පියුටර් වල මදර් බෝඩ් එකේ මේ පෝට් එක නැහැ. එහෙම අවස්ථාවක අපිට පුළුවන් නෙට්වර්ක් කාඩ් එකක් වෙනම සම්බන්ධ කරන්න. ඒතර ඒක වෙනම VGA කාඩ් එකක් වගේ. දැන් කට්ටිය VGA කාඩ් එක දන්නේ නැහැ. හරි මම ඒක රූප සටහනක් පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක් තමයි නෙට්වර්ක් කාඩ් එකක් කියන්නේ. ඒතර ඒක ආකාර දෙකකට පවතින්න පුළුවන්. එකක් මෙන්න මේ වගේ කාඩ් එකක් විදිහට පුතේ මේදී මේක අපේ මදර් බෝඩ් එකට මව්පුවරුවට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? එතකොට මේක තමයි පෝට් එක. සමහරක් මව්පුවරු වල මෙන්න මේ කොටස විතරක් වෙනම හයි කරලා තියෙනවා මදර් බෝඩ් එකට. ගොඩක් පරණ මදර් බෝඩ් වල ඒක තියෙනවා. එතකොට අපිට මේ ආකාර දෙකටම මෙන්න මේ NIC පෝට් එක දැක ගන්න තියෙනවා. හරි. ටක් ගාලා චූටි නෝට් එකක් දාගමු. මේ NIC නෝට් එක NIC පෝට් එක හරහා තමයි පුතේ අපි අන්තර්ජාලයට රවුටර් එක සම්බන්ධ කරන්නේ. අන්තර්ජාලයට යන්න අපි රවුටර් එක සම්බන්ධ කරන්නේ NIC පෝට් එක හරහා. එතකොට අපේ NIC පෝට් එක හරහා තමයි අපේ පරිගණකය ජාලයට සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ අපි ස්විච් එකට අපි පරිගණකය සම්බන්ධ කරන්නේ එක් කෙලවරක් ගහනවා මෙන්න මෙතනට. මේ තියෙන්නේ. අනිත් කෙලවර අරන් ගිහිල්ලා ගහනවා අපේ අර කම්පියුටර් ලැබ් එකේ උඩ තියෙන ස්විච් එකට. ඒතර මේ දෙක හරහා තමයි පරිගණක ජාලයක් ගොඩ නැගෙන්නේ. ඒතර අපි ඉන්ටර්නෙට් එක්ක සම්බන්ධ කරන්නේ උතන්ටම තමයි. ඉක්මනට ෂූරි නෝට් එකක් දාගමු.
අපේ network interface card එක ගැන පන්ට note එක දාගමු. ඔව් පුතේ Facebook එකෙන් පටන් ගන්නවා කියලා දාලා තියෙනවා virtual reality. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් ගොඩක් දේවල්. ඒ කියන්නේ සමහරක් ෆෝන් වල ඇප්ලිකේෂන් තියෙනවා virtual reality තියෙනවා. කැමරා වලට නේව තියෙන ගොඩක්. හරි පුතේ ලියාගෙන ඉවරද? ලියලා ඉවරන ටක් ගාලා මෙසේජ් එකක් දාන්න ෆිනිෂ් කියලා. Shamadhya finish very good. අනිත් අය ඉක්මනට ලියන්න පුතේ. හරි පුතේ ඔක්කොම ඉවරයිද? දෙන්නයි දාලා තියෙන්නේ. පුතේ මට අයිඩියා එකක් ගන්න විදියක් නැහැ. කොට ඉක්මනට කියන්න ඉවර නම්
ලොකු ඇස්සක් එනවා. ගොරවන්න ගත්තොත් එහෙම ක්ලාස් කරන්න ඉන්නේ. ඒකින්ද පොඩ්ඩක් ඉක්මනට කියන්න අපි ඉස්සරහට තියෙන ටික කරන් යන්න. ළමයි තව වෙලාව ඕනේද? බය වෙන්න එපා කතා කරන්න. බය නැතුව කතා කරන්න පුතේ පන්තියේ. දෙවිමිනී දාලා තිනවා. පුතේ අනිත් අය. හරි. මං හිතනවා වෙලාව ඇති කියලා. මං දන්නේ නැහැ පුතේ ලියලා ඉවරද කියලා. ඔය කට්ටිය කතා කරන්නේ නැත්නම් ඉතින් මට හිතෙන ටයිම් එකේ හරි ළමයි ලියලා ඉවරයි කියලා මං යනවා. ඒකින්ද පොඩ්ඩක් කියන්න ලියලා ඉවරද නැද්ද කියලා මට හරියටම. හරි. අපි යමු පුතේ ඊළඟ එකට. ස්විච් එක ගැන අපි මේ කතා කරන්න යන්නේ. ස්විච් එක පාවිච්චි කරන්න පුතේ පරිගණක දෙකක් හරි කිහිපයක් හරි ඒවා අතර සංනිවේදනය කරන්න නෙට්වර්ක් එකක් හදන්න තමයි අපි මේ ස්විච් එක භාවිතා කරන්නේ. ඔන්න මේකේ තියෙනවා පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන්නේ ස්විච් එකයි. ඒක තේරුණා නැති පරිගණක දෙකක් හරි කිහිපයක් හරි එකට සම්බන්ධ කරන්න කවුද මේ අතරමැදියා මැදිහත් කරුවෙක් විදියට ක්‍රියාත්මක වෙනවා කියන්නේ කවුද? ස්විච් එක. මම මේ කියලා දෙන්න. අපි ඉස්සෙල්ලා බලමු මේ සරල තේරුම මේ කියවලා. ජාලයේ ඇති පරිගණකයකින් වෙනත් පරිගණකයකට හෝ උපාංගයකට හෝ පණිවිඩයක් හෝ දත්තයක් හෝ ගොඩක් තියෙනවා. යවන විටදී හෝ අදාළ පරිගණකයට හෝ එහෙම කිව්වම පුතේ තේරෙන්නේ නැහැ ඔය කටියට. හිමීට අපි බලමු. හරිද? ඔන්න කියනවා මොකද්ද? ජාලයේ ඇති පරිගණකයකින් වෙනත් පරිගණකයට හෝ උපාංගයකට. හරි. ජාලයේ තියෙන පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. හරිද? අපි හිමීට තේරුම් ගමු. ජාලයට පරිගණක ගොඩාක් සම්බන්ධ කරලා තියෙනවා. තව අපි රවුටර් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ ස්කෑන් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, printers ඊට පස්සේ ඔය වගේ ගොඩක් උපකරණ සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ජාලයේ ඇති පරිගණකයකින් වෙනත් පරිගණකයකට හරි වෙනත් උපාංගයක් කිව්වේ මම අර කිව්වා වගේ රවුටර් එකකට, printer එකට, ස්කෑනර් එකට හරි පණිවිඩයක් හෝ දත්තයක් මොකක් හරි මැසේජ් එකක් හරි නැත්නම් අපි එකට යවන data එකක් හෝ යවන විට හෝ අදාළ පරිගණකයේ හෝ උපාංගයේ හෝ නිවැරදිව හඳුනාගෙන එයට පරිගණකය හෝ දත්ත හෝ ලබා දේ. පුතේ අපි එක හෝ අයින් කරමු පොඩ්ඩක්. ඔය මම නෝට් එකේ තියෙන එකක් දැම්මේ. ඒක වැඩි වගේ මටත් හිතෙනවා. මට ඒ වෙලාවේ ටයිප් කරන් ගියාට ඒක අපි මෙහෙම කරමු. පරිගණකයට හෝ උපාංගයට හෝ පණිවිඩයක් හෝ දත්තයක් කියවන විට අදාළ පරිගණකයට හෝ උපාංගය නිවැරදිව හඳුනාගෙන එයට එම පරිගණකය දත්ත පුතේ නෝට් එකේ වැරද්ද තිබිලා තියෙනවා මම ඒක ටයිප් කරන් ගියාට එදා කියෙව්වේ නෑ පරිගණකයට එම පරිගණකය දත්ත ලබා දේ මෙන්න මේ වගේ ආවනම් කියවන්න පුළුවන් නැත්තම් හෝ වැඩි බලන්න හෝ එක දිගට තියෙනවා ජාලයේ ඇති පරිගණක වෙනත් පරිගණකයක් හෝ උපාංගයක් හෝ පණිවිඩයක් හෝ දත්තයක් හෝ යවන විට අදාළ පරිගණකයට හෝ උපාංගයට නිවැරදිව හඳුනාගෙන එයට එම පරිගණකය දත්ත ලබා දේ. ඒතර දැන් කියවන්න පුළුවන් නේ. ඒතර කියන මොකද්ද? අපි පරිගණකයකට හරි උපාංගයකට හරි පණිවිඩයක් හරි දත්තයක් යවන විට අදාළ පරිගණකය හරි උපාංගය හරි පරිගණකය හෝ උපාංගය හෝ නිවැරදිව හඳුනාගෙන ඒ කියන්නේ පුතේ අපි දත්තයක් යවද්දී ඒක කාටද යවන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. අපි මෙහෙම බලමුකෝ. මේක පොඩ්ඩක් අයින් කරන්නම්. හරි. ස්විච් එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ඔක රූපතරණක් ඇඳලා කියලා දෙන්නම්. ඒකට පැහැදිලි වෙනවා කියන දේ. හරි. ස්විච් එකක් කියනකොට මෙන්න මේ වගේ කොටුවක් වගේ පුංචි දිග උපකරණයක්. ඒක දිගට තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ එකකට තමයි ස්විච් එකක් කියලා කියන්නේ. හරි මම රූපතරණක් පෙන්නන්නම් ඇත්ත එකක්. මේ මට රූප අඳින්න බෑ ලස්සන්ට. ඒක මෙහෙම පුංචි RJ45 RJ45 අර වගේ පෝට් ගොඩක් තියෙනවා පුතේ. එක පෝට් වලින් එන ප්‍රමාණ තියෙනවා. මෙන්න මේ වගේ පෝට් ගොඩක් තියෙනවා. මේ පෝට් ගොඩක් තියෙන්නේ ඇයි? මේකට විවිධ උපාංග පරිගණක සම්බන්ධ කරන්න. ඒතර මේකට අපිට සම්බන්ධ කරන්න පුළුවන් පරිගණක. මේ අපි සම්බන්ධ කරනවා පරිගණක.
හරි අපිට ඕන තරම් පරිගණක සම්බන්ධ කරන්න පුළුවන් මේ ස්විච් එකේ තියෙන පෝට් ගණන් ඔන්න දැන් මම පරිගණක 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ පරිගණකයට මම ඇඩ්‍රස් ටිකක් දෙනවා මෙයා P1 P2 P3 P4 P5 P6 P7 P8 ඔන්න මෙයාට ඇඩ්‍රස් එකක් තියෙනවා ඒතර මෙයාගේ ඇඩ්‍රස් එක P1 P2 P3 P4 P7 P8 වෙනකම් මම දීලා තිනවා මේ කට්ටියට ඇඩ්‍රස් එකක් එතකොට පුතේ පොඩ්ඩක් ඉන්න මේකේ කරෝල වෙනවා වැඩි නේද එක්ස්පෝස් එක ඔෆ් කරන්න හරි පුතේ බෝඩ් එකේ තියෙන දේ පැහැදිලිව පේනව නේද දැන් මේක පැහැදිලිව පේනව නේද ප්‍රශ්නයක් නැහැ නේද පැහැදිලිව පේනවා සර්. නේ හරි එතකොට පුතේ මෙන්න මේ සම්බන්ධ කරලා තියෙන ස්විච් එක හරහා අපිට මේ වගේ පරිගණක සම්බන්ධ කරන්න පුළුවන් හැබැයි මේ ස්විච් එක කියන දේ අලුතෙන් ආපු උපකරණයක් හරිද ඉස්සර තිබ්බේ මේකට හබ් එක කියලා එකක් HUB හබ් කියලා උපකරණයක් තිබ්බේ මේ ස්විච් එක සහ හබ් එක ගත්තම මේ උපකරණ දෙකෙන් පරණ එක තමයි පුතේ මෙයා පරණයි මෙයා තමයි ඕල්ඩ් එක මෙයා තමයි අලුත් එක නිව් අලුතෙන් ආවේ ස්විච් එක ඊට කලින් හබ් එක තිබ්බේ හරිද හබ් කියන උපකරණයත් මේ වගේම තමයි හබ් කියන එක්කෙනා මහා හෙන ගොනා හරිද ඔන්න හිතන්න දැන් ඔන්න A කියන එක්කෙනා මොකක් හරි රහස් පණිවිඩයක් ටයිප් කරලා තියෙනවා හරිද ඔන්න ලියුමක් කියලා හිතන්න රහස් ලියුමක් තියෙන මොනවා හරි නිදානයක් ගැන ඔන්න රහස් ලියුමක් ටයිප් කරලා තියෙනවා P1 කියන එක්කෙනා එතකොට P1 කියන එක්කෙනාට යවන්න ඕනේ මෙන්න මේ ලියුම කාටවත් හොරෙන් P7ට මෙයාට තමයි යවන්න ඕනේ ලියුම හරිද P4 තමයි යවන්න ඕනේ මෙන්න මෙතන ඉස්සර හිටියේ කවුද හබ් කියන උපකරණය මේ හබ් එක කියලා හිතන්න නාභිය හරිද හබ් එකට අපි සිංහලෙන් කියනවා නාභිය කියලා පුතේ නාභිය කෙනෙක් කෙනා හිටියනම් ඔන්න අපි යවන මැසේජ් එක යවනවා මෙතනින් ඔන්න අපේ මැසේජ් එක යනවා යන්නේ කාටද අපේ නාභියට නාභිය ඇතුලේ පුංචි මොලයක් තියෙනවා හරිද හරි නාභිය මොකද්ද කියන්නේ ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා නාභිය කියනවා මොකද්ද මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා P1 කාටද P4 යවන්න ඊට පස්සේ නාභිය බලනවා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා P4 යවන්න අදාළ ඇඩ්‍රස් එක හොයාගෙන යන්න මට එකපාර P7 හොයාගන්න බෑ වගේ මම ඔක්කොටම යවනවා අදාළ ඇඩ්‍රස් එක තියෙන එක්කෙනා විතරක් බාර ගන්න ඉන්නේ කියලා ඊට පස්සේ ඔය ආපු ලියුම මුලින්ම මෙයා යවනවා කාටද P2ට යවනවා P2 කියනවා මේක මට ආපු ලියුමක් නෙමෙයි අනිත් ඔය එක ගෙනියන්න ඊට පස්සේ P3ට යවලා බලනවා නෑ ඒක මට ආපු ගන්න නෙමෙයි ඔයා යවන්න ඊට පස්සේ මෙහෙම මෙයා හැම එක්කෙනාටම යවලා බලනවා මොකද මේකේ ඇඩ්‍රස් එක තියෙන්නේ කාටද P4ට යවන්න කියලා මේ කට්ටිය කියනවා ඒක අපේ ඇඩ්‍රස් එක නෙමෙයි ඒක අදාළ එක්කෙනාට යවන්න කියලා මෙයාටත් යවලා බලනවා P7 කියන ඔව් ඒක මට ආපු ලියුමක් ඔය දෙන්න මට බලන්න කියලා. එතකොට ඕන්නම් මෙන්න මේ කට්ටිය අතරමැදදී මේ කට්ටියටත් ගිහිල්ලා වැඩක් තියනවද එහෙම? නිකන් ට්‍රැෆික් එක වැඩි වෙලා නේද? මෙයා එකෙන් එකට චෙක් කර ගියවලා. එතකොට ඒක ලොකු වෙලාවක් අපරාධයක් වෙනවා. මේ වගේ පණිවිඩ 1000ක් 2000ක් මේ ජාලය ඇතුළේ යන්න ගියොත් බාන්න මේක ඇතුළේ ලොකු බිසි එනවා. කාර්යබහුල වැඩි වෙනවා. එතකොට මේ හබ් එක වැඩ කරන වේගය ඉතාමත් අඩු වෙනවා. හරිද? හබ් එක පුතේ ඒතොර ඉන්ටෙලිජන්ට් නෑ. බුද්ධිමත් භාවය අඩුයි ගොඩක්. හබ් එක ඉස්සර කියන උපකරණය. හැබැයි දැන් තියෙන්නේ මොකද්ද? ස්විච් එක. මිනිහා මොලකාරයා. ස්විච් එක අර වගේ නෙමෙයි. ඔන්න P1 පණිවිඩයක් කියලා දිනවා. ස්විච් එක යනවා. පණිවිඩය කියනවා. P1 පණිවිඩය ඇවිල්ලා දිනවා කාටද? P4 යවන්න කියලා. හරි ප්‍රශ්නයක් නෑ. හරි අයියේ මම ඔයගේ පණිවිඩය යවන්නම්. ඔන්න P1 ස්විච් එකට පණිවිඩය ආවා P1 ලියුමක් තියෙනවා. කාටද යවන්නේ? P7. ඔන්න දැන් ස්විච් එක තීරණය කරනවා. කො P7 පෝට් එක මේක P7. ඊට පස්සේ P4 යවනවා. ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා P1. ඔන්න ඔක බලන්න කියලා. එතකොට ස්විච් එකක් තිබ්බනම් ස්විච් එක පුතේ හැමෝටම යව බලන්නේ නැහැ. ස්විච් එක කෙලින්ම යවනවා. ස්විච් එකට හිතන්න පුළුවන් බුද්ධිමත්යා. ස්විච් එක කරන්නේ අදාළ ඇඩ්‍රස් එකේ කෙනාට විතරයි යවන්නේ. හැබැයි හබ් එක හැමෝටම ගුණා වගේ යවනවා ලියුම. ඊට පස්සේ ඒ කට්ටිය ප්‍රතික්ෂේප කරලා යවනවා. නෑ මේක මට අයිති එකක් නෙමෙයි කියලා. ඔන්න ඕක තමයි ස්විච් එකයි හබ් එකයි අතර ප්‍රධාන වෙනස. එතකොට අපිට මේ ස්විච් එක සම්බන්ධ කරලා තියෙද්දි අපිට මේකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් printer එකක්. printerයක් වගේ දෙයක් සම්බන්ධ කරලා තිබ්බොත් අපිට පුළුවන් මේ ඕනම පරිගණකයක ඉඳලා මෙන්න මේ printerෙන් print out ගන්න. මෙතනට අපි router එක සම්බන්ධ කරලා තිබ්බොත්
ඕනම පරිගණකේ ඉඳන් මේ රවුටරේ හරහා අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට ෆැක්ස් යන්ත්‍රයක් සම්බන්ධ කරලා තිබ්බොත් අපිට ඕනම පරිගණකයේ ඉඳන් මේක හරහා අපිට ෆැක්ස් එකක් යවන්න පුළුවන්. මේ කිව්ව දේ පැහැදිලිද? තේරුණාද? ළමයි පැහැදිලිද? තේරුන්නේ නැද්ද? ආයි කියලා දෙන්න ඕනේද? තේරුණා සර්. තේරුණා. තේරුණා සර්. හරි අපි ඒක නෝට් එක ඉක්මනට දාගමු. ටක් ගාලා නෝට් එකක් දාගන්න. දැන් අර හෝ කැලි ටික කපන්න පුතේ වැඩි ඒවා ටික. පුතේ එළිය වලද? පුතේ මම HTML ප්‍රශ්නට උත්තරේ දෙන්නම්. අපි HTML ගැන කතා කරද්දී අපි කතා කරමු ඕක ගැන හැම එකක්ම. අපි ගොඩක් ඉස්සරහට කතා කරනවා HTML ගැන. හරි ළමයි මට පොඩ්ඩක් කියන්න ලියලා ඉවරද? HTML පුතේ අනිවාර්යයෙන්ම කරනවා අපි පන්තියේ.
finish චමෝද්‍ය finish පුතේ අනිත් අය ඉක්මනට ලියමු තම ලියනවා ඉතින් ටිකක් ලොකුයි හරි මේක ලියලා ඉවරලා පුංචි වීඩියෝ එකක් බලමු දැන් එක දිගට ලිව්ව නේද හරි පුතේ මං හිතනවා වෙලාව ඇති කියලා දැන් නම් ඇති නේද කන්සෙප්ට් කාර් ගැන පුංචි වීඩියෝ එකක් තිබ්බ පුතේ කියන්නේ කන්සෙප්ට් මේවා හැම එකක්ම අර ඒ කට්ටිය මොනවා හරි මේ වගේ කාර්යයක් තිබ්බොත් හොඳයි කියලා හදපු කන්සෙප්ට් එකක වීඩියෝ ටිකක් මේ තියෙන්නේ චූටි වීඩියෝ එකක් අපි ඒක බලමු ඉස්සරහට මේ වගේ කාර් ගොඩක් අපිට දකින්න තියෙයි ඇත්තටම පොඩ්ඩක් ෂෙයා කරන්න හරි ෂෙයා වෙලා නම් තියෙන්නේ yes කියලා එක මැසේජ් එකක් දාන්න කවුරු හරි ෂෙයා වෙලා තියෙන්නේ කවුද නිපුන් මට පුතේ මොඩක් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි එකක් දාන්න හරි ෂෙයා වෙලා තියෙනවා That's it. It's gone. What's up guys, it's Supercar Blondie and it's nearly 2020. Can't believe it. This video you're watching right now is a compilation of the top 10 coolest concept cars that I found in 2019. In order to track down these cars, I spent over 20 days a month traveling. Lived out of a suitcase for over half a year. So if you haven't yet subscribed, please do subscribe to the Supercar Blondie family. Alright, I think we should just get to it.
This car is so special, it's got 2 bodyguards. That is mad. Mad. This is the big unveil. Oh, look at that headlight. Wow, these rims. Come around the back, can we see the back? Woo! 8 exhaust pipes. Where have you ever seen that before? This car was driven in Batman, the movie. This car, you can see, is kind of based on the AMG GT, right? It's got that kind of long nose, and they have basically made an AMG GT look like a spaceship. Look, you've got 2 fuel caps here, so one here on this side, and then the same thing on this side. Where is it? Look at this steering wheel. So this is kind of like the Project One Batman style, and then this actually lights up here in the center, which looks quite cool. And then there's those 8 air vents as well. So this is the Audi AI Trail. This is made for off-roading. As I said, this is their vision of a car that can take you places wherever you want to go, like forests, beaches, etc., etc. You'll never guess what's on the roof. You have drones on the roof. Here they are, 1, 2, 3, 4, 5 of them, and they actually act as spotlights. Instead of having spotlights on the front of the car, the drones will lift off, fly in front of the car, and light the way. It means that you can see even further forward than you would with traditional car spotlights. Once you're on the trail, say you're going hiking in the forest, park the car, the drones will then actually follow you as you walk through the forest, and then lead you back to the car so that you always have light. Hammocks as chairs. I've never seen that before. That is super cool. The driver takes their phone and slots it just in here, okay, and this becomes your dash. There are no other buttons or levers in the car. Look, there's no center console where you control anything. It's completely free. Everything is controlled by your smartphone. You only have a wheel, a smartphone, and some pedals. This car can drive all by itself. No one in the car, as you can see. Running with a car. Here it is, here it is. Whoa. Look at it. There's no one inside this car. That is pretty damn cool. The door will open. Welcome to the future. It's fully autonomous, no steering wheel. However, when you want to drive, there's a D, drive mode. It's got my grubby fingerprints on it. There we go. Now check out what happens. The speaker comes out and the steering wheel is revealed.
Check this out. Watch. That is pretty damn cool. Take a look at this, you guys. This is the DS X E10. It's based in Paris. It's like a butterfly door on this side. A gull wing door, a completely different door from the other side. This is a glass floor here, so you can see all the way through. And then this is a floating passenger seat. Take a look at that. That is cool. Okay, let me show you what's in here. Look, it's a little coffee machine. Take this out, have your little coffee. This is how you put it in gear. Just with this little button, hold that down and it will go into drive. Writing me a ticket. No, I'm serious. Oh my god. Sorry. This is the Terzo Millennio. What they would picture their first කියන එක ඇහෙන්නේ. හරි. ළම මේ වීඩියෝ එක තව දිගට තියෙනවා. අපි වෙන වෙලාවක බලමු ඉතුරු ටික. ඕකේ අර concept car ගොඩක් තියෙනවා තව. අපි ඉතුරු ටික පස්සේ වෙලාවක බලමු. හරි පුතේ ස්විච් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකට මේ තියෙන්නේ RJ45 port තමයි තියෙන්නේ. උතන්ට අපිට computers switch computers ඊට පස්සේ printers ඊට පස්සේ scanners fax machine ඔය ඕන උපකරණයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර ඔගේ port පහ ඒව තියෙනවා 5 port කියලා කියන අපි 24 port තියෙනවා. ඊට පස්සේ port 48. ඒ කියන්නේ port ගාන වැඩි වෙන්න සම්බන්ධ කරන්න පුළුවන් පරිගණක ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි තියෙන එකම වෙනස. පෝට් පහක ගාන අඩුයි සාමාන්‍ය රුපියල් 2000කට 2500කට වගේ ගන්න පුළුවන්. ඒකට පෝට් ගාන වැඩි වෙන්න ඒකේ මුදලත් වැඩි වෙනවා. අන්න ඒක තමයි ප්‍රධානම වෙනස. දැන් ඉස්කෝලේ තියෙන සාමාන්‍යයෙන් පෝට් 48 එකක් අපේ ඉස්කෝලවල තියෙන ගොඩක් වෙලාවට මහින්දෝදේ. මොකද එකපාර පෝට් ඒ කියන්නේ කම්පියුටර් 40ක් විතර සෙට් කරලා තියෙනවා අපි. ඒකට අඩුම ගන්න ඕනේ පෝට් 48 ගන්න ඕනේ කිහින්දා. අන්න ඒ වගේ එකක් තමයි ඉස්කෝලේ ලැබ් එකේ තියෙන්නේ. 24 තමයි පෝට් තියෙන්නේ. උඩ පෙළිය 24යි යට පෙළියේ 24යි තමයි එකේ තියෙන්නේ.
හරි. ඔන්න ඊළඟ එක ගිනි පවුර. පුතේ නෝට් එක දාන්න ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් මේ මොකද්ද ගිනි පවුර කියන්නේ කියලා. ෆයර් වෝල් එක ගැන. චුටි නෝට් එකක් ඉක්මනට දාගමු. ටියුට් එකේ තියෙනවා. ඉඩ තියෙන තැන නෝට් එක දාගන්න. ඊට පස්සේ මම පැහැදිලි කිරීම කරන්නම්. ගිනි පවුර කියන්නේ මොකද්ද කියලා. හරි. පුතේ ලියාගෙන ඉවර නම් ෆිනිෂ් කියලා මෙසේජ් එකක් දාන්න ඉක්මනට.
හරි කෙනෙක් ඉවරයි කියලා දාලා තියෙනවා ෆිනිෂ් කරලා very good පුතේ අනිත් අයත් ඉවර නම් පොඩ්ඩක් කියන්න මට පුතේ අයිඩියා එකක් ගන්න තියෙනවා කට්ටියගේ කතා කරලා හරි නැත්නම් මෙසේජ් කරලා හරි කියන එකේ 9 වසරෙන් 8 වසරෙන් පස්සේ තමයි ළමයි මේ කතා කරන්නේ නැති පන්ති වල ඒකින්ද බය වෙන්න එපා පුතේ කතා කරන්න කතා කරලා අපි මේ දේවල් ඉගෙන ගමු එතකොට මටත් ලේසි පුතාලා කතා කරද්දි මට අයිඩියා එකක් ගන්න පුළුවන් ලියලා ඉවරද තේරිලා තියෙනවද හැමදේම ඒකින්ද බය නැතුව කතා කරන්න හරි තව විනාඩියක් වගේ දෙන්නම් පුතේ තව ලියනවා නම් ඉක්මනට ලියලා ඉවර කරන්න මම ඊට පස්සේ මේක ගැන පැහැදිලි කිරීමක් කරන්නම් හරි පුතේ මේක පැහැදිලි කරලා අපි පන්තිය නවත්තමු මොකද දැන් ගොරනෝ ළමයි ටික ටික අඩු වෙනවා එහෙම වුණොත් පන්ති ඉවරෙද්දි කවුරක් නැහැ විනාඩි 10ක් විතර කලින් අද පන්තිය නවත්තනවා පුතේ ඔය කට්ටියට කොහොමද එක්ස්ට්‍රා ඩේට් එකක් දාන්න ඕනේ මට පොඩ්ඩක් කියන්න මේ සතියේ බ්‍රහස්පතින්දා 7-9 වගේ පන්තියක් දාන්න පුළුවන්ද පුතේ හැමෝම රිප්ලයි එකක් දාන්න 7-9 බ්‍රහස්පතින්දා එක්ස්ට්‍රා ඩේට් එක 7-9 හරි 7-8මාර හරි කමන්නේ 8:30 වගේ වෙනකම් පුළුවන් නම් yes කියලා මැසේජ් එක දාන්න බැරි නම් no කියලා දාන්න බෑ පුළුවන් සර්. පටන් ගත්ත ගමන් දෙන්නෙක් බෑ කියලා තියෙනවා බ්‍රහස්පතින්ද බෑ අයි බදාදා හරි බ්‍රහස්පතින්දම හරි පුතේ අපි බ්‍රහස්පතින්ද උදේ 10-12 වගේ 10-12 පුළුවන්ද හැමෝටම 10-12 පුළුවන් නම් yes no message එකක් දාන්න ඉක්මනට 10-12 පුළුවන් කාටවත් නෑ නේද ඒ ටයිම් හරි එහෙම වුණොත් පුතේ අපි බ්‍රහස්පතින්ද තියෙන ඔන්න පන්තියක් 10-12 ටයිම් එක එක්ස්ට්‍රා ඩේට් එක අපි ඒ දවසේ පන්තියක් කරමු මේ එන සතියේ බ්‍රහස්පතින්ද හරි දැන් මේ අපි මෙතන කතා කරේ ගිනි පූරුව ගැන ගිනි වැට ගැන ෆයර්වෝල් එක ඒ කියන්නේ ෆයර්වෝල් එක අපි පාවිච්චි කරන්නේ අපේ පරිගණකය මේක අපේ කම්පියුටර් එක කියලා හිතන්න හරි අපේ පරිගණකය තවත් පරිගණකයකට සම්බන්ධ කරද්දී හරි නැත්නම් අපේ පරිගණකය ස්විච් එකක් හරහා නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙද්දී ජාලයකට සම්බන්ධ වෙද්දී මේ වෙන පරිගණක පුතේ අපේ පරිගණකයේ ඇතුළට එන්න බලනෝනේ තොරතුරු හුමාරු කරගන්නවා එතකොට අපේ පරිගණකයේ ඇතුලේ තියෙනවා software firewall එකක් අපේ hard disk එක ඇතුලේ තියෙනවා එතකොට මේ එන දත්ත එන්න කලින් මෙයා බලනවා ඒවා හරිද හැකර් කෙනෙක් දෙන්නේ අපිව හැක් කරන්න දෙන්නේ එතකොට මේ පොඩි අපිට ආරක්ෂාවක් දීලා තියෙන්නේ මේ හැම පරිගණකයකම තියෙන ෆයර්වෝල් එකක් ඒව හැබැයි software firewall එකක් පරිගණකයේ පුතේ hardware රුඩාංග වලින් හදපු ෆයර්වෝල් එකක් නෑ software වලට ෆයර්වෝල් එකක් තමයි තියෙන්නේ හැබැයි අපේ මේ ජාලය ඇතුලේ මේ පරිගණක ටික කොහොමද දන්න කට්ටියක් ඉන්නේ මේ යාළුවෝ ටිකක් ඉන්නේ ඒ කට්ටිය හැක් කරන්න බලන්නේ නැහැ ඉතින් යාළුවෝම එහෙම හරි අඩුයි හරිද ඊට අමතරව අපි මේකට සම්බන්ධ කරනවා අන්තර්ජාලය අපි ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරනවා අන්තර්ජාලය සම්බන්ධ වෙනවනේ ඉන්ටර්නෙට් එක හරහා අපිට හැක් වෙන්න පුළුවන් ඉඩකඩ ගොඩක් වැඩි එතකොට අපි මේ එක එක කම්පියුටර්ස් හැක් වෙන්න පුළුවන් අන්න ඒක වළක්වන්න අපිට පුතේ මේ ස්විච් එක වගේ තව උපකරණයක් තියෙනවා ස්විච් එක වගේම තමයි එකත්
ස්විච් එක වගේ උපකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා ෆයර්වෝල් එකක් කියලා. ඒක හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක්. අපි ඒක හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක්. හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක්. එතකොට මේ ෆයර්වෝල් එක හරහා කරන්නේ ඒක අතින් අල්ලන්න පුළුවන් උපකරණයක්. සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි පුතේ. ඒක සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි. මේ තියෙන්නේ හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක්. අපිට අතින් අල්ලන්න පුළුවන් ඩිවයිස් එකක්. එතකොට ඒක හරහා අපේ අන්තර්ජාලයෙන් එන තොරතුරු දත්ත හොඳට පරීක්ෂා කරලා බලලා තමයි අපේ මේව හරහා ඇක්සස් කරන්න ලබා දෙන්නේ. එතකොට තේරෙනවා ඇති පරිගණකයේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ මෙහෙයුම් පද්ධතියට වෙනම තියෙනවා ෆයර්වෝල් එකක්. ගිනි වැටක් තියෙනවා. එතකොට කවුරු හරි එන්න බලුවොත් අර එයාව ගිනි තියනවා වගේ වැඩක් තමයි කරන්නේ. කියන්නේ අපේ ආරක්ෂාවට තියෙන එකක්. එතකොට දැන් මේ නෙට්වර්ක් එකක් ඇතුලේ හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් යූස් කරනවා නම් මෙතනිනුත් චෙක් වෙලා ඊට පස්සේ එන එක මෙහෙට එන්න බැලුවොත් මෙතනිනුත් චෙක් වෙලා තමයි අපේ පරිගණකයට ගන්නෙ. ඒතර ඔය බැංකු ජාලවල ඊට පස්සේ රජයේ ආරක්ෂක පද්ධතිවල අනිවාර්යයෙන්ම software firewall එක on කරලා තියෙනවට අමතරව hardware firewall එක on කරලා තියෙන්නේ. ගෙදර තියෙන කම්පියුටරේ බලන්න පුතේ setting වලට ගිහිල්ලා ඔයා firewall එක on කරලාද තියෙන්නේ කියලා. ඉන්ටර්නෙට් යනවා නම් අනිවාර්යයෙන්ම firewall එක on කරලා තියාගන්න. අපිව hack වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. firewall එක on කරාම අපේ OS එකට එන firewall එකට අමතරව අපිට අපේ antivirus software හරහාද තව අපිට firewall ගන්න පුළුවන්. අපිට ඕන නම් අපිට තියෙන antivirus software එක හරහා ලැබෙන firewall එකත් අපිට on කරලා තියන්න පුළුවන්. ඒතර අන්තර්ජාලය අපි සැරිසරනකොට අපි කරන දේවල් යන site හැමදේම මේ firewall එක හරහා filter වීමක් වෙනවා. එතකොට අපිට ගොඩක් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒකෙන්ද පොඩ්ඩක් බලන්න. අපේ මේ පරිගණකයට එල්ල වෙන්න තියෙන තර්ජන වලින් වැළකීලා ඉන්න නම් අපි firewall කියන option එක on කරන් ඉන්න එක අනිවාර්යයි. පොතේ තේරුණාද මේ firewall එක ගැන කිව්ව දේ? අය කියන්න ඕනේද? පැහැදිලිද? ඉක්මනට කියන තේරුණාද? පැහැදිලි සර්. පැහැදිලි. හරි. ඔන්න ඕක තමයි පුතේ firewall එක හරහා වෙන්නේ. හරිද? අපි එහෙනම් ඔන්න ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා උදේ 10 ඉඳන් 12 වෙනකන් extra date එකක් පන්ති තියෙනවා. එදාට හැමෝම සහභාගී වෙන්න. මම group එකේ දාන්න message එකක් නැත්නම් අනිත් යාළුවෝ දන්නේ නැහනේ. දැන් ඉන්නේ 11ක් වගේ ඉන්නේ පන්තියේ. මම message එකක් දාන්නම්. එහෙනම් පුතේ අපි අදට පන්තිය මෙතනින් නවත්තනවා. විනාඩි 10ක් විතර කලින් පන්තිය නවත්තන්නේ. ඊළඟ දවසේ එහෙම වුණොත් extra date එකට එන්න හැමෝම බ්‍රහස්පතින්දා 10 ඉඳන් 12 වෙනකන්. එහෙනම් ළමයි පන්තියේ මම meeting එක මෙතනින් end කරනවා. firewall එක on කරන හැටි පෙන්නන්නකෝ. පුතේ firewall කියන එක ඔයාලට search කරන්න තියෙන්නේ මෙතන. මේ විදිහට මම කරලා පෙන්නන්නම්. පුතේ මෙතන search කරන්න firewall කියලා. මෙතන check firewall status කියලා එකක් තියෙනවා. ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා turn windows defender firewall එක. දැන් මගේ defender එක හරහා තමයි firewall එක on කරලා තියෙන්නේ. බාන පුතේ මෙතන වගේ මෙන්න මේ tick එක on කරලාද තියෙන්නේ කියලා firewall එක මේ. මෙතන off කරලා තිබ්බොත් වගේ firewall එක වැඩ කරන්නේ නැහැ. මෙතන බාන්න turn on windows firewall කියන එක දාලාද තියෙන්නේ කියලා. චූටි දෙයක් තියෙන්නේ firewall එක on කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. එතනයි මේ පල්ලෙහායි firewall එක on කරලාද තියෙන්නේ කියලා බලන්න. ඔය අපි දාලා තියෙන virus guard එක අනුව තමයි පුතේ ඒක තීරණය වෙන්නේ. දැන් මගේ තියෙන defender. මම අවුරුදු ගානක් තිස්සේ defender එක පාවිච්චි කරනවා. Windows වලට මෙන firewall එක. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. කියන්නේ අපි හරියට computer use කරොත් defender එක හරියට update කරොත් virus එන්නේ නැහැ පුතේ. වෙනවා අපිට virus guard ඕනේ නැහැ. defender එක හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මට වෙච්චර කාලයකට නම් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මම ඕන තරම් ඉන්ටර්නෙට් යනවා. ඒවා අපි හරියට දැනගෙන පාවිච්චි කරනවා නම් පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ළමයි අපි පන්තිය මෙතනින් අදට අවසන් කරනවා. ඊළඟ දවසේ පන්තිය මේ වෙලාවටම තියෙනවා. ඊට අමතරව බ්‍රහස්පතින්දා පන්තියක් තියෙනවා අමතර දිනයක්. එහෙනම් ළමයි මෙතනින් මම මීටින් එක එන්ඩ් කරන්නම්. ආයිබෝන් ළමයි. ආයුබෝවන් සර්.